මීට දවස් දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවේ රෝමානු කතෝලික සභාවේ ප්‍රධාන නිලයක් දරන්නා වූ කාඩිනල් රංජිත් මැල්කම් පූජක උතුමාණන් විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දීමක් වශයෙන් තමයි මේ වීඩියෝ එක මා කරන්න අදහස් කරේ. දැන් පළමුවටම කියන්නට ඕනේ ඒ කාඩිනල්තුමා විසින් ක්‍රිස්තියානි සභාවට සහ ක්‍රිස්තියානි සභාවේ පූජකයන්ට විරුද්ධව නගන ලද චෝදනා සහ ඔවුන්ට විරුද්ධව කරන ලද ඇලිගේෂන්ස් ඒ සියල්ල අපි ක්‍රිස්තියානි සභාවක් හැටියට පළමුවටම පිළිකුලෙන් යුක්තව හෙලා දකින බව අපි ප්‍රකාශ කරනවා. එතුමාගේ ප්‍රකාශය ආගමික නායකයෙකුට වටින් නැති ප්‍රකාශයක් සහ ඔහුගේ පරාශයට ඔහුගේ විශේෂපතයට අයිති වෙන්නේ නැති කාරණාවක් කියලා අපි පෙන්ලා දෙන්නට කැමතියි. ඒ නිසා අපි නැවතත් කියනවා ක්‍රිස්තියානි සභාවක් හැටියට එතුමාගේ මේ ප්‍රකාශය ඉතාමත් දැඩි පිළිකුලෙන් යුක්තව හෙලා දකිනවා. නමුත් අපි කිසිම ලෙසකින්වත් ඒ ශුද්ධ උතුමාණන්ට අපි යම් කිසි විදියක ගෞරවයක් කරන්නේ නැති බව අපි ඉතාමත්ම වගකීමෙන් යුක්තව කියනවා. එතුමාට කිසිම විදිහක අගෞරවයක් අපි කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එතුමාගේ තොරතුරු ප්‍රකාශ කිරීමේ භාෂණයේ නිදහස භාවිතා කරලා කරන ලද චෝදනාවන් වලට අපිත් කිතුණු සභාවක් හැටියට අපටත් අපේ භාෂණයේ නිදහස භාවිතා කරලා අදහස් දැක්වීමේ අයිතිය භාවිතා කරලා ප්‍රකාශ කිරීමට අයිතියක් තිබෙනවා සහ යුතුයකමක් වගකීමක් තිබෙනවා. ඒ නිසායි ඔබ ඉදිරියට මා මේ වෙලාවේ එන්නේ. එතකොට ඔබයි මම කවුද කියලා. මම අසංග නිරෝෂන් ද කොස්තා. මම ලංකාවේ ක්‍රිස්තියානි සභාවේ පාස්ටර්වරයෙකු හැටියට ක්‍රියාත්මක වෙන තැනැත්තෙක්. මම ආගමික නායකයෙක් හැටියට ක්‍රියා කරනවා. ඒ වගේම මම ඊ타මත්ම සරල මිනිසෙක් කියන එකත් කියන්න කැමතියි. ඒ අපේ කාඩිනල්තුමාට තියෙන වගේ දේශපාලන හයියක්, සෙනග මොනවාද ලොකු ජනතාවගේ හයියක්, ආර්ථික හයියක් ඇති මිනිසෙක් නෙවෙයි මම. මම බොහොම සරල කුඩා සභාවකට නායකත්වය දෙන්නා වූ ක්‍රිස්තියානි පූජකවරේ. ඒ වගේම ඔබට මම ප්‍රකාශ කරන්න කැමති පළමුවට මේක බලන ක්‍රිස්තියානි ඒ වගේම කතෝලික බෞද්ධ හින්දු මුස්ලිම් සියලු දෙනාට මම කියන්නට කැමති මේ කතෝලික ආගමේ පාප් වහන්සේ අර බලය තිබෙනා වූ ඒ බියුරෝක්‍රටික් ඒ සිස්ටම් එකේ තිබෙනා වූ ප්‍රධාන බලය තියෙන තැනැත්තා සහ ප්‍රධාන නායකයා වගේ ස්ට්‍රක්චර් එකක් ක්‍රිස්තියානි සභාවට නැහැ. ක්‍රිස්තියානි සභාවට විවිධ නායකයන් සිටිනවා. ඒ වගේම විවිධ සම්ප්‍රදායන් තිබෙනවා. අපි ගත්තොත් එහෙම ප්‍රධාන ධාරාව මෙතඩිස් බැප්ටිස් ඇන්ග්ලිකන් ওই සභාවල් ටික තියෙනවා. ඊළඟට නූතන සභා සම්ප්‍රදායන් තියෙනවා. රිෆෝම් චර්චස් තියෙනවා. පෙන්ටිකොස්ටල් චර්චස් තියෙනවා. ඒ වගේ කැරිස්මැටික් චර්චස් ඒ සියල්ලෙන්ම සැදුම්ලත් කොන්ග්ලොමරේෂන් එකක් තමයි ක්‍රිස්තියානි සභාව කියලා කියන්නේ. ඒ නිසා අපිට විශේෂ ඒකාධිකාරයක් තියෙන නායකයෙක් නැහැ. ඒක ඒ ලෙසටම තිබිච්චාවේ කියලා අපි කියනවා. ඒකට හේතුව අපි කාටවත් මේ තනි පුද්ගලයෙකු මතට බලය පවරලා ඒ තනි පුද්ගලයාට සම්පූර්ණ වගකීමක් බාර දෙන්නට කිසිම කැමැත්තක් නැහැ. මොකද ඔහුට වැරදුනොත් මුළු සභාවටම ඊට පස්සේ වරදිනවා. කාටවත් විවේචනය කරන්නත් බෑ. කතෝලික සභාවේ තත්ත්වය ඒක තමයි. ඒ නිසා එතකොට ඔබ නැවතත් මම කියනවා මම මේ කිසිම මේ බෝනගේන් කල්ලියක පාස්ටර් කෙනෙක්වත් එහෙම ඔබ හඳුන්වන නිසා ඒ කාවත් බලෙන් ආගමට හරවන්නටවත් ඒ වගේම ආගම හරහා ආර්ථිකමය වාසියක් ලබා ගන්න මිනිසෙක්වත් නෙමෙයි. මගේ සභාවට වෙලා අපේ accounts වසර ගානක පරීක්ෂා කරලා බලන්න අපේ නිලධාරි මහත්වරු ඉන්නවා. මට ගෙවන්නේ රුපියල් 20000ක වැටුපක් තමයි මගේ පූජක සේවයට. මගේ භාර්යාවට ඉතා හොඳ අනර්ග ව්‍යාපාරයක් තිබෙන නිසා ඇය තමයි අපේ පවුලේ ආර්ථික බර දරන්නේ ඇගේ ව්‍යාපාරය කරන කොටගෙන. මම ආගමික කර්තව්‍ය කරනවා. මට පුංචි මුදලක් හම්බ වෙනවා. මගේ භාර්යාව මට වඩා යම් මුදලක් උපයනවා සාධාරණ විදිහට. ඉතාම සාධාරණ විදිහට. ඒ නිසා ඇයට මම ස්තුතිවන්ත වෙන අතර තමයි මම මේ ප්‍රකාශ කරන නිසා මම කිසිම විදියකින් ඔය සල්ලි හොයන ව්‍යාපාරයේ ඉන්නව පුද්ගලෙක් නොවේ. නමුත් මට හිතුණා අපේ ක්‍රිස්තියානි නායකයන් තුලින් තාම මේ පිළිබඳව විධිමත් ප්‍රකාශයක් ඇවිල්ලා නැති වුණත් මම දන්නවා ඔවුන් හැම කෙනෙක්ම උත්සාහ ගන්නවා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නට. මම හිතුවා ඒ වගකීම මගේ කරට අරගෙන ඔබ ඉස්සරහට ඇවිල්ලා කාදිනල්තුමාට යම් උත්තරයක් දෙන්න කියලා. මම එන්නේ එදා ඒ ගෝලියත් කියනවා මහා යෝධයා ඊශ්‍රායල් සෙනගට ඇවිල්ලා මිග කියද්දි කෝ නුඹලගේ දෙයියෝ කියලා අහද්දි අර අහිංසක අසරණ දාවිත් අතේ ගල් කැට කීපයක් අරගෙන ආපු අසරණ කොළුවෙක් වගේ තමයි මම ඔබ ඉදිරියට එන්නේ. මට පිරිස් බලයක්වත් මුදල් බලයක්වත් දේශපාලන බලයක්වත් අන්තර්ජාතික බලයක්වත් නැහැ. බොහොම සරල නිශ්චල
පුංචි දරුවෙක් ඉන්නව තාත්තා කෙනෙක් තමයි මම. ඒ නිසා මම මේක බලන හැමෝටම කියනවා මට විරුද්ධව අවියොසවාගෙන ගහන්න එන්න ලෑස්ති වෙන්න එපා. මොකද මම බොහොම අසරණ මිනිස්සෙක්. හැබැයි මා තුල දෙවියන් වහන්සේ වගකීමක් දාලා තිබෙනවා ඕනම යෝධයෙකුට ඉස්සරහට ඇවිල්ලා කතා කිරීමට දෙවියන් වහන්සේ මට සුද්ධ වූ වගකීමක් දී තිබෙන බව මම විශ්වාස කරන එක අනික් ක්‍රිස්තියානි නායකයන්ට තියෙනවා. ඒ නිසයි මම මේ දෙවියන් වහන්සේගේ නාමයෙන් ඇවිල්ලා ඔබත් සමග මේ විදිහට කතා කරන්නට යන්නේ. දැන් නැවතත් මම කියනවා කාදිනල්තුමාගේ මේ නිහීන ප්‍රකාශය හරහා ගම්වල ඉන්නා වූ දැඩි මතධාරී ආගමික කල්ලි කණ්ඩායම් විසින් ක්‍රිස්තියානි පාස්ටර්ස්ලාට පහර දුන්නොත් පල්ලි වලට පහර දුන්නොත් දැන් අපිට කාදිනල්ගේ අවසරය තියෙනවා කියලා ඒකේ ඒ ලේවල වගකීම කාදිනල්තුමා තනිවම දරන්නට ඕනේ. සහ එවැනි දෙයක් සිද්ධ වුණොත් අපි ඔබට විරුද්ධව ඔබගේ ප්‍රකාශය නිසා යම් හානියක් සිද්ධ වුණොත් අපි නීත්‍යානුකූලව ඔබව උසාවි ගෙන යාමටත් පසුබට වන්නේ නැහැ. ඒ වෙනුවෙන් මම ඉදිරිපත් වෙනවා ශ්‍රී ලංකාවේ උසාවියට කවුරු ආවේ නැතත්. ඒ වගේම ඒ අයට යම්කිසි හානියක් වුණොත් එහෙම ඔබගේ ප්‍රකාශය නිසා ඔබ මේ කළද ප්‍රකාශය නිසා මම දැක්ක අර කොටුවේ හාමුදුරුවෝ කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඔහුත් මම දැක්ක අර සුදත්ත කියන ජනමාධ්‍යවේදියාත් එක්ක එකතු වෙලා මේ අය ආවොත් එහෙම ගමට ගහලා එලවපල්ලා පන්නපල්ලා කියලා බොහොම වෛරී ප්‍රකාශයන් කරනවා. එවැනි ආගමික නායකයන් නැවතත් බලගැන්විලා එවැනි ඊ타මත්ම සැරපරුෂ ආගමික නායකයන් බලගැන්විලා කිතුණු ජනතාවට පහර දීමක් සිද්ධ වුණොත් අපි ඔබතුමාට විරුද්ධව අපි නීතිමය පියවර ගන්නත් අපි පසුබට වන්නේ නැහැ. ඒ වගේම අපිට නීතියෙන් පියවරක් ගන්නට බැරි වෙන්න ඔබතුමා වහලා තිබුණොත් මාර්ගයේ දෙවියන් වහන්සේ ඉන්නවා. එයා ඔබතුමාව උන්වහන්සේගේ උසාවියේදී ඔබතුමා ගැන තීරණයක් ගනි. හොඳයි. දැන් අපි බලමු ඔබතුමාගේ ඇලිගේෂන් නැත්නම් ඔබතුමාගේ ප්‍රකාශයන් සහ ඒ ප්‍රකාශයන් වලට අපගේ පිළිතුර මොනවද කියලා අපි බලමු. දැන් ඔබතුමා තමයි කිව්වේ කිතුණු අයත් ඒ වගේම ඔබේ කඳවුර නියෝජනය කරන්නා වූ කතෝලික කඳවුරත් කිසිම සම්බන්ධතාවයක් නැහැ. අපි පාස්ටර්ස්ලා පිළිගන්නේ නැහැ කියන කාරණාව කිව්වා. ඒකට හේතුව අපි හිතුවා අර බෝම්බ ගහපු වෙලාවේදී ඉස්ලාම් අන්තවාදීන් විසින් අපි ක්‍රිස්තියානි අපේ පූජකවරුත් ගිහිල්ලා ඔබතුමාගේ දෑත් බදාගෙන ඔබතුමත් එක්ක මේ දුක බෙදා ගන්නකොට අපිත් ඔබ වෙනුවෙන් යාඥා කරා. අපිත් අපේ පාස්ටර් කෙනෙකුගෙත් මඩ කලපුවේ බෝම්බ ප්‍රහාරයට ලක් වුණාම අපිත් ගිහිල්ලා මේ දුක බෙදාගත්ත ඔබ වෙනුවෙන් යාඥා කරා. කතෝලික ජනතාව අපි ආදරෙන් වැළඳගත්තා. අපි තාමත් එතන ඉන්නවා. නමුත් ඒ වැළඳ ගැනීමත් එක්ක ඔබ සමස්ත කතෝලික සහ කිතුණු ජනතාව දෙගොල්ලොන්ගෙන්ම ඔබ ආදරය දිනාගත්ත ඔබගේ හැසිරීම තුලින්. හැබැයි දැන් අපිට තේරෙනවා අර මඩකලපුය හාමුදුරුවෝ ඉතාමත් දැඩි කුණුහරුප වචන භාවිතා කරලා අපේ පාස්ටර් කෙනෙක්ගේ කනට ගහපු වෙලාවේ ඉඳලා දැන් වික්ටර් රත්නායක සහ නෙල්ලු අධිකාරී වගේ චරිත කිතු දහමට වෙතට නැඹුරු වීමත් එක්ක ඔබතුමා අපෙන් ඈත් වෙලා ඔබ මුළු ජාතිය ඉදිරියේ අපිව පාවා දීලා දැන් දේශපාලන ගමනක යන බව අපිට ඉතාම හොඳින් පේනවා. මේකට අපි කියන්නේ චර්ච් පොලිටික්ස් කියලා. දැන් මේ සභා දේශපාලනයේ ඔබ නතු වෙලා ඔබ මිනිස්සුන්ගේ ආදරය දිනාගෙන කිතුණු ජනතාවගේ ඔබ දැන් සභාපාලකවරුන්ට විරුද්ධව අවියොසවන බව අපිට පේනවා. දැන් සිංහලෙන් කියමනක් තියෙනවානේ උඩ ඉගිලනොට තමයි කොකාගේ සුද පේන්නේ කියලා. ඉතින් මම හිතනවා මේකත් ඒ කොකාගේ සුද පේන අවස්ථාවක් තමයි ඔබ වහන්සේගේ සැබෑ චරිතයේ දෙබිඩි චරිතය මේ ක්‍රියාමාර්ග හරහා එළිදරව් වෙන බව තමයි අපිට පේන්න තියෙන. අපිට ඒ ගැන කනගාටුයි. ඔබ වගේ උසස් උත්තමයෙක් මේ වගේ හැසිරීමක් ප්‍රකාශ කරයි කියලා අපි හිතුවේ නැහැ. නමුත් ඒක එහෙම තමයි. ඔබත් අපි වගේම අනිකුත් මනුෂ්‍ය වර්ගයා වටේම වැටුණු පෞකාර මිනිස්සෙක්. ඉතින් වැටුණු පෞකාර මිනිස්සෙකුගෙන් අපිට 100% බලාපොරොත්තු වෙන්නට බෑ දේව චරිත ගුණාංග. ඉතින් ඒ නිසා අපිට ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි මම මේකට උත්තරයක් දෙනකොට පළමුවෙන්ම කියන්න ඕනේ කැමැති මිනිස්සුෙකුට කැමැති ආගමක් ඇදහිීමට මේ රටේ ව්‍යවස්ථාවෙන් සහ මූලික මානව හිමිකමක් ලෙස අපි මුළු ලෝකෙම විශ්වයේම සලකන්නා වූ අවස්ථාවක් මේක. ඒ නිසා කැමැති මිනිස්සුෙකුට Taman කැමැති ආගමක් ප්‍රකාශ කිරීමට, ඉගැන්වීමට, පුහුණු වීමට, කණ්ඩායමක් සමග නමස්කාර කිරීමට, ඉගැන්වීමට නිදහස් තියෙනවා. කැමැති කෙනෙක්ට කැමැති ආගමක් වැළඳ ගැනීමේ නිදහස් තියෙනවා. ඒක ඔබතුමාට ඒක වාරණයක් දාලා කරන්නට බෑ. එහෙම වුණොත් මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අපිට මේක ජාත්‍යන්තර ඉදිරියේ අපිට කියන්න සිද්ධ වෙනවා අර තලිබාන් වරු කරා වගේ ඇෆ්ගනිස්තානයේ තත්ත්වයකට ඔබතුමා ගෙනියන්න පටන් ගත්තොත්. නමුත් දැන්
සුවිශේෂ චරිත විවිධ ආගම් වලට යන එක සාමාන්‍ය දෙයක් නේ. අපි ගත්තොත් එහෙම මොහොමඩ් අලි ක්‍රිස්තියානි ආගමේ ඉඳලා කැෂියස් ක්ලේ කියලා නමින් ඉඳලා මොහොමඩ් අලි බවට මුස්ලිම් ආගමට ගියා. ටොම් ක්‍රූස් සින්ටෝ දහමට ගියා. ජූලියා රොබර්ට්ස් හින්දු ආගමට ගියා. රිචඩ් ගිය ක්‍රිස්තියානි ආගමේ ඉඳලා බෞද්ධ ආගමට ගියා. නාගිස් දත් කියනව තැනැත්තිය නිලිය හින්දු ආගමේ ඉඳලා මුස්ලිම් දහමට ගියා. සහ ලෝකයේ විවිධ නායකයන් ප්‍රසිද්ධ පුද්ගලයන් Taman කැමති ආගමකට ගිහිල්ලා තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ තිබුණේ බෞද්ධ අපේ රටේ හිටපු මේ කලාකාරෝ දෙන්නේ ක්‍රිස්තියානි වීම ඔබතුමාලට දරා ගන්නට බෑ. එතකොට ක්‍රිස්තියානි ඕන හැටියේ බෞද්ධ වෙන්නේ, ක්‍රිස්තියානි ඕන හැටියේ හින්දු වෙන්නේ, ක්‍රිස්තියානි ඕන හැටියේ අනිකුත් දහම් වලට යන්නේ. එතකොට ඒවට ඒ ආගම් වල අය කෑ ගහනවාද? එහෙම කරන්නේ නැහැ. ඒක ඒ මිනිස්යාගේ පෞද්ගලික නිදහසක්. ඒ නිසා ඔබතුමා වික්ටර් රත්නායක සහ නෙළුව අධිකාරී කියනවා මේ අය මුණ ගැහිලා ඔබ අහන්න කීයක් දුන්නද ඔබට මේ ප්‍රකාශ වලට? කීයක් ඔබ ලබා ගත්තද? මේ අය මුදල් ලබාගෙන තියෙනවා නම් ඒ අයට විරුද්ධව සදාචාරාත්මක පියවරක් ගත්තට කමන්නේ සල්ලි අරගෙන ආගම මාරු කරා කියලා. එහෙම නැත්නම් මිනිස්සුන්ට මෙවැනි නිහීන චෝදනා කිරීමෙන් වළකින්න ඒකට හේතුව බුද්ධ ආගමත් ක්‍රිස්තියානි ධර්මයක් කතෝලික ධර්මයක් ඉස්ලාම ධර්මයක් කියන මේ ධර්ම හතරම මිෂනාරි ආගම්. බුදුහාමුදුරුවන් ඒ උත්තමයක් තමන්ගේ ශ්‍රාවකයන් ලෝකයට පිටත් කර හැරියා ධර්මය ප්‍රචාරය කරලා හරවන පිණිස. ලංකාවත් ඇවිල්ලා මේ අපි කියන ඇනිමිස්ටික් කියලා එහෙම නැත්නම් මේ ගස්ගල් වලට වැඳපු ආගමක් තිබුණා. අපි වසර 2000කට පස්සේ කලින් තමයි මේ රට බුද්ධ ආගම අයව මාස් කන්වර්ෂන් එකක් කරේ ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ පුත්‍රයෙකු විසින්. එතකොට ඉන්දියාවේ ඉඳලා අපිට සිංහාසනයක් ඔටුන්නත් සංකේතාත්මකව එවන්නට අවශ්‍ය නැහැ. ඒක යම් කිසි විදිහක මාස් කන්වර්ෂන් එකක් නොවේ නෑ. එතකොට අපේ රටත් බුද්ධ ආගම විසින් මිෂනාරිකරණය කරලා හරවපු රටක්. ඒ වගේම අනෙකුත් රටවල් ඇවිල්ලා තායිලන්තේ, වියට්නාමේ, ලාओසේ මේවත් බුද්ධ ආගමට හරවන ලද එවැනි ඔවුන්ටම තිබුණු ආගම් තිබුණු රටවල්. ඉන්දුනීසියාව. ඒ වගේම අපි ගත්තොත් එම ඉස්ලාම් ධර්මයේ විසින් මිෂනාරි ඔවුන්ගේ අභිබලය භාවිතා කරලා කඩුව භාවිතා කරලා හරවපු රටවල් තියෙනවා. ඉන්දුනීසියාව, ඊජිප්තුව මේ වගේ මේ ටියුනීසියා මේ අප්‍රිකාව කොන්ටිනන්ට් එකේ අග්නිදිග ආසියාව රටවල් ඉස්ලාම් අය තමන් මිෂනාරි බලය පාවිච්චි කරලා නැත්නම් මිෂනාරි මැන්ඩේට් එක පාවිච්චි කරලා තමයි ආගම ප්‍රචාරය කරේ. කතෝලික දහමත් එහෙමයි. අපි දන්නවා කතෝලික දහම ගැන අපි පස්සේ කතා කරමු. ඔව්. එතකොට ක්‍රිස්තියානි සහ කතෝලික කියන්නේ දෙකක්ද? ඔව් අපි පැහැදිලිවම කියනවා දෙකක්. මේ පැහැදිලි බෙදීම මේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කියලා කියන්නේ ඒකට. මේ පැහැදිලි බෙදීම ඇති උනේ 1517 ජර්මනියේ අපි දන්නවා මාටින් ලූතර් කියනා වූ දේවධර්ම ශාස්ත්‍රඥයා විටන්බර්ග් දේවස්ථානයේ කාසල් චර්ච් එකේ දොරේ අර කාරණා 95කින් යුක්ත තීසිස් එකක් ලියලා ප්‍රතිසංස්කරණය නැමැති බිත්තරේ කටුව කැඩුවා කියලා අපි ඉතිහාසය ඉගෙන ගන්නවා. ඒට කලිනුත් ප්‍රතිසංස්කරණ නියාමකවරු හිටියා ක්‍රිස්තියානි සභාව තුළ. නමුත් ඒ කෙසේ වුණත් අපි දන්නවා 1517 ඉඳලා 1524 වෙනි කාලේ වෙනකොට ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ආරම්භ වෙලා රෝමානු කතෝලික සභාව එතනින් පස්සේ බිහි වෙනවා. ප්‍රතිසංස්කෘත සභාව එහෙම නැත්නම් ප්‍රොටෙස්ටන්ට් චර්ච් එක එතනින් පටන් ගන්නවා. ඊට පස්සේ පෝස්ට් ප්‍රොටෙස්ටන්ට් නැත්නම් පශ්චාත් ප්‍රොටෙස්ටන්ට් සභාවල් ආරම්භ වෙනවා සහ නූතන සභා සම්ප්‍රදායන් ඇති වෙනවා. අපිට සභා ඉතිහාසයේ බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම ඇවිල්ලා ක්‍රිස්තියානි සභාවට අයත්. හැබැයි රෝමානු කතෝලික සභාව වෙනම ධාරාවක් හැටියට යනවා. වෙනම ආත්මිකත්වයක් වෙනම දේව ධර්මයක් එක්ක. එතකොට මේ ආගම් දෙක ඊටාත්ම වෙනස්. ලංකාවේ දේශපාලඥයන්ට ආගමික නායකයන්ට තේරුම් ගන්න බැරි වෙච්ච කාරණාව තමයි මේ ආගම් දෙකක් කියන එක. ලංකාවේ ක්‍රිස්තියානි ජන කොටසක් ඉන්නවා, රෝමානු කතෝලික දහමේ ජන කොටසක් ඉන්නවා. මේ දෙගොල්ලොන්ටම පොදුවේ ක්‍රිස්තියානීන් කියලා කිව්වට ක්‍රිස්තියානි අය රෝමානු කතෝලික සභාවට අයිති වන්නේ නැහැ. එතකොට මේ ආගම් දෙක වෙනස්. මේ ආගම් දෙකේ තිබෙනා වූ දේව ධර්ම වෙනස්, පිළිගැනීම වෙනස්, සංස්කෘතිය වෙනස්, හැසිරීම භාෂා මේ ඔක්කොම වෙනස්. හැබැයි අපිට පොදු
මූලාශ්‍රයක් තිබෙන බව මම කියන්නට ඕනේ. ඒ වුණත් අපි දන්නවා මාටින් ලූතර් තුමා විසින් රෝමානු කතෝලික සභාවට විරුද්ධව කතා කිරීමට හේතු වුණ මූලික දේව ධර්ම ගොන්නක් තියෙනවා. ඒක සාකච්ඡා කරන්න අපිට මෙතන වෙලාවක් නැහැ. ඒ වුණත් අපි ගත්තොත් එහෙම පාප්තුමාගේ බලාධිකාරය, දේශපාලන නායකයෙකුට පාප්තුමාගේ දා තිබුණු බලාධිකාරයක්, ඒ වගේම selling of indulgences, ඒ කියන්නේ අදන්නන වරේ, ඒ කියන්නේ ගැලවීම සහ පාප සමාව සල්ලි වලට විකුණුවා. කතෝලික ආගමේ අය, කතෝලික දහමේ සල්ලි වලට පාප සමාව දීලා ස්වර්ගයට යවුවා සල්ලි දීලා. සල්ලි වලින්. දැන් ඒකට විරුද්ධව ඊට පස්සේ පර්ගටරි කියන එක. එහෙම නැත්නම් දෙවිය ස්වර්ගයට යෑමට කලින් වෙනම සුවිශේෂ ස්ථානයක ආත්ම රැස් වෙලා තිබෙනවා කියන ওই දේව ධර්මයටත් විරුද්ධව මේරි වන්දනාවට, එහෙම නැත්නම් ඩයනා වන්දනාව, පසු කාලික මේරි වන්දනාව වුණා. මරියතුමි දේවත්වයලා, mother of heaven නේද? queen of heaven, queen of mother of god කියලා මේ තියෙන සංකල්පය දේව ධාර්මිකව වැරදි. ඒකට විරුද්ධවත් ඊළඟට ශාන්තුවරයන් දැමදීම සහ ඔවුන්ගේ මැදහත්කාරය ලබා ගැනීමත්, ඒ වගේම සක්‍රමේන්තු 7 පැවැත්වීම, බයිබලයට අදාළ නොවෙන්නා වූ සක්‍රමේන්තු 7ක් ඔබ බයිබලෙන් හොයාගෙන ඒ සක්‍රමේන්තු 7 හරහා ගැලවීම එනවා කියන එක. ගැලවීම ක්‍රියාවෙන් කියනවා. එතකොට ක්‍රිස්තියානි සභාව කියන්නේ ගැලවීම ක්‍රියාවෙන් නෙමෙයි, ගැලවීම ඇදහිල්ලෙන් අනුග්‍රහයෙන් ලැබෙන දෙයක් කියලා. ඒ වෙනසත්, ඒ වගේම මැන්ඩිටරි සෙලිබසි, ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කිතුණු පූජකවරු බ්‍රහ්මචාරීව ගත කළ යුතුයි කියනවා ඒ තීරණයක්. ඒ වගේම සභාවෙන් පිට කිරීම, එක්ස්කමියුනිකේෂන් කියන එකත්, ඒ වගේම ගැලවීම පිළිබඳ තියෙන ප්‍රධාන ධාරාවන්, මේ සියලුම කාරණාවල් වල තිබෙන වෙනස නිසා තමයි ක්‍රිස්තියානි සභාව, මාටින් ලූතර් ප්‍රමුඛ ක්‍රිස්තියානි සභාව එවකට තිබුණු කතෝලික සභාවෙන්, ඒ කතෝලික සභාව රෝමානු කතෝලික සභාව නෙමෙයි, ඒ කතෝලික සභාවෙන් ඉවත් වෙලා ගියා. ඊට පස්සේ ඉතුරු වෙච්ච සභාව තමයි රෝමානු කතෝලික සභාව හැටියට තමන්ගේ නම මාරු කරගන්නේ. එහෙම නම මාරු කරගෙන තමයි ඔවුන් රෝමෙ මුල් කරගත්ත සහ ඔවුන්ගේ සම්ප්‍රදාය මුල් කරගත්ත. බයිබලයට පටහැනි ධර්ම එකතු කරගනිමින්, බයිබලයේ ඔවුන්ට කැමති ආකාරයෙන් අර්ථ විවරණය කරගනිමින්, පූජකවරුන්ට පමණක්ම බයිබලයේ අර්ථ විවරණය කිරීමට අයිතියක් තිබෙනවා කියන තැන ඉඳිමින්, තමන් කැමති තමන්ගේ සම්ප්‍රදායෙන් එන්නා වූ අදහස් සහ පාප් වහන්සේගේ වචන දේව භාෂිතය ලෙස පිළිගනිමින්, ඔබ සම්ප්‍රදායක් හැටියට ඔබම විසින්ම ගොඩනගාගත්ත දේව ධර්මයක් තිබෙනවා. ක්‍රිස්තියානි සභාවට එහෙම කිසිම දෙයක් නැහැ. ක්‍රිස්තියානි සභාව තවමත් බයිබලයේ අපොස්තලුන් සහ යේසුස් වහන්සේගේ මුල් ඉගැන්වීම මත සිටිමින්, ඒ මුල් ඉගැන්වීම සහ ඒ හරහා ගොඩනගාගත්තා වූ දේව ධර්මයන් පිළිගැනීම තමයි ක්‍රිස්තියානි සභාව හරහා කරන්නේ. ඒ නිසා අපිට කියන්නට තියෙන්නේ ඔබ සහ අප කඳවුරු දෙකක්. ඒ වගේම පාප් වහන්සේවත් කාදිනල්තුමාවත් ක්‍රිස්තියානි සභාවේ නායකයා නොවේ. දැන් මේක අපේ රටේ ජනාධිපතිතුමා ඇතුළු අනිකුත් අගමැතිතුමා ඇතුළු අනිකුත් දේශපාලන නායකයන් සහ ආගමික නායකයන් තේරුම් ගන්නවා නම් හොඳයි. ඒකට හේතුව ක්‍රිස්තියානි සභාව සහ කතෝලික සභාව කියලා කියන්නේ දෙකක්. එතකොට අපේ නායකයා පාප් වහන්සේවත් කාදිනල්තුමාවත් මේ අපිට නායකවරු ගොඩක් ඉන්නවා එක එක සම්ප්‍රදායන්ට අනුකූලව. නමුත් මම කියන්නට ඕනේ මේ ලෝකේ ප්‍රධාන ධර්මයේ වන ක්‍රිස්තියානි සභාවේ 50ට 50 ඉන්නවා ක්‍රිස්තියානි සහ කතෝලික අය. 50ට 50 ක්‍රිස්තියානි සහ කතෝලික අය ඉන්න බව තමයි අපිට දැනගන්න තියෙන නවතම වාර්තා වලින් අදහස් වෙන්නේ. ඒ වගේම අපි කියන්න කැමති ක්‍රිස්තියානි සභාව කියලා කියන්නේ කතෝලික සභාව වගේම ඉතාමත්ම සම්මත සහ ඉතාමත්ම වැදගත් සමාජ ආගමික සංවිධානයක්. ඒකට හේතුව අපිටත් විශ්වවිද්‍යාල තිබෙනවා, අපිටත් දර්ශනවාදියෝ ඉන්නවා, උගත්තු ඉන්නවා, ඒ වගේම පිළිවෙලක් තිබෙනවා, අපිටත් සමස්ත හොඳ දේව ධර්මයක් තියෙනවා, ඉතා හොඳින් ගොඩනගාගත්ත දේව ධර්මයක්, ඒ වගේම ethical conduct එකක්, හැසිරීම් රටාවක් තිබෙනවා. ඒ වගේම ක්‍රිස්තියානි මැජොරිටි එක තිබෙනවා, රටවල් තිබෙනවා. උදාහරණයක් ඇසට අපි ගත්තොත් එහෙම ඇමරිකාවේ ඉන්නා වූ ජනාධිපතිවරුන්ගෙන් දෙන්නයි ජෝන් එෆ් කෙනඩි සහ ජෝ බයිඩන් වර්තමාන ජනාධිපති විතරයි කතෝලික. අනිත් හිටපු හැම ඔය ඒබ්‍රහම් ලින්කන්, ජෝර්ජ් වොෂින්ටන් මේ වගේ හිටපු ශ්‍රේෂ්ඨ ජනාධිපති හැමෝම ක්‍රිස්තියානි.
ඒ නිසා ඔබට කියන්නට කිසිම අයිතියක් නැහැ ක්‍රිස්තියානි කියලා කියන්නේ මේ ඊයේ පෙරේදා ආපු ආගමක් කිසිම වගකීමක් නැති වැදගත්කමක් නැති ආගමික සංස්ථාවක් හැටියට ගම්ම්‍ය වෙන ආකාරයෙන් කතා කරන්න කාදිනල්තුමනි ඔබතුමාට කිසිම අවසරයක් නැහැ. ඒකට හේතුව ඔබ ඔබගේ තිබෙනා වූ ලෙජිටිමසි එක. එහෙම නැත්නම් තමන්ගේ තිබෙනා වූ ඒ නීත්‍යානුකූල වළංගුභාවය වගේම ක්‍රිස්තියානි සභාවටත් හොඳ වළංගුභාවයක් තිබෙනවා. ඔබතුමාගේ කඳවුර හොඳ සුජාත කඳවුරක් කියලා ඔබතුමා කියනවා නම් ඊට වඩා සුජාතභාවයක් ක්‍රිස්තියානි සභාවට තිබෙනවා. ඒ නිසා අපි ඒ ගැන තව ඉස්සරහට කතා කරමු. ඒ නිසා පළවෙනි කාරණාව කතෝලික දහමයි ක්‍රිස්තියානි දහමයි කියලා කියන දෙකක් අපිට පොදු වූ කාරණාවල් තියෙනවා. අපි දෙගොල්ලොම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට නමස්කාර කරනවා. අපි හැමෝටම මුල් වෙච්ච ඉතිහාසයක් තිබුණු බව අපි පිළිගන්නවා. නමුත් ඒක ඉතිහාසයේදී සභා ඉතිහාසය ඔබ හොඳින් අධ්‍යයනය කරොත් අද ලෝකේ වුණතරම් දැනුමක් තියෙනවා. සභා ඉතිහාසයේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකේ වුණතරම් විශ්වවිද්‍යාල තියෙනවා, ලයිබ්‍රරිස් තියෙනවා. ඒවට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඒ හැම එකකම ඔබට තේරෙයි ක්‍රිස්තියානි සභාව කියන්නේ එකක්, රෝමානු කතෝලික දහම කියන්නේ එකක්. ඒ දෙක හරි. අපිට කාදිනල්තුමාත් එක්ක ඒ සම්බන්ධයෙන් බලද්දි කිසිම ගනුදෙනුවක් නැහැ. ඒක හරි. රයිට්. ඒ නිසා එතුමා ඒ කියපු ප්‍රකාශය හරි අපි ඒක පිළිගන්නවා සහ හැබැයි අපි ඔබටත් ආදරේ කතෝලික අයටත් අන් අයට වගේම අපි ආදරේ සහ අපි හැමෝටම පොදු වෙච්ච එක ඉතිහාසයක් තිබුණ බව කියන්නට ඕනේ. දෙවෙනි කාරණාව තමයි මේ කාදිනල්තුමා කිව්වා මේ පාස්ටර්ලා කියලා જાතියක් කණ්ඩායමක් මේ දැන් දශක දෙක තුනකට කලින් හතු පිපෙන්නා වාගේ ආවා ගෙවල් වලින් කියලා. දැන් එතුමාට අමතක වෙච්ච කාරණාවක් තමයි හතු පිපෙන්නා වගේ මේ වගේ නිකන් කැත විදියට ක්‍රිස්තියානි සභාවට කතා කරන්න එපා. ඔබතුමා නමස්කාර කරන යේසුස් වහන්සේ සහ අපොස්තලවරුනුත් මුල් අවුරුදු 300ම ගෙවල් වල හතු පිපෙන්නා වගේ තමයි පටන් ගත්තේ. මුල් අවුරුදු 300ම රෝම අධිරාජ්‍ය පුරා කිතුදහම ගියේ හැංගි. එතකොට ඒකට කිව්වේ රිලිජියෝ ඉලිසිටා කියලා. නීත්‍යානුකූල නොවන. එදත් ක්‍රිස්තියානි සභාවට යුදෙව්වෝ විසින් වෙනම රෝම අධිරාජ්‍යයෙන් අවසරයක් අරගෙන තමන්ගේ ආගම ක්‍රියාත්මක කරන දේශපාලන බලයක් අරගෙන ක්‍රිස්තියානි සභාවට ගහනකොට ඔබතුමාගේ නියෝජනය කරන කඳවුරත් අපේ කඳවුරත් මේ දෙගොල්ලන්ටම එක ආරම්භය තිබුණා. අවුරුදු 300ක් තිස්සේ අපි හැංගි ගෙවල් වල බෙනවල බින්ගෙවල හැංගිලා තමයි අපි ආගම අවුරුදු 300ක් අපි ඇදහුවේ. එතකොට ඒ කාලේ යුදෙව්වරු කිව්වෙත් ඔය හතු පිපෙන්නා වගේ දැන් පාස්ටර්ලා කට්ටියක් ඇවිල්ලා කියලා තමයි. ඔබතුමාට ඉතිහාසය අමතක නම් මං කියනවා ඔබතුමා ආපහු ගිහිල්ලා හරි ක්‍රමයකට ඔබතුමා ඉතිහාසය අධ්‍යයනය කරන්න. මං දන්නවා ඔබතුමා හොඳ උගතෙක්. ඒ නිසා ඔබතුමාට අපි උගන්වන්නට අවශ්‍ය නැහැ. හැබැයි අර කොකාගේ සුද පේන්නේ ඉගලන්ට කිව්වා වගේ ඔබතුමාගේ හැසිරීම රටාව පේන්නේ මේ වගේ තත්ත්වයන් තුලදී කියන එක මම ඔබතුමාට ගෞරවයෙන් යුක්තව මතක් කරලා දෙනවා. දැන් කවුද මේ පාස්ටර්ලා කියන්නේ? මෙයාලා මේ ඊයේ පෙර දාපු අයද? නෑ. පාස්ටර්ස්ලා කියලා කියන්නේ පාස්ටර් කියන වචනය එන්නේ ග්‍රීක බයිබලයේ එපීස 4:11 තියෙනවනේ අර සභාවේ තියෙනා වූ නිල පහක්. ඒ නිල පහෙන් එක නිලයක් තමයි සභාපාලකවරයා කියන්නේ. සභාපාලකවරයාට කියන ග්‍රීක වචනේ අපි දන්නවා පොමෙයින් කියනා වචනේ නේද? පොමෙයින් කියන්නේ එන්ඩේරා කියන අර්ථයෙන්. එතකොට ඒක ලතින් ඔබගේම ලතින් බයිබලයේ ඔබ බැලුවොත් එහෙම පාස්ටරෙස් කියලා ලතින් බයිබලෙත් තියෙනවා. ඒ නිසා ඔබ නිකන් දැන් කිව්වට මේක මේ පාස්ටර්ලා කියලා જાතියක් ආවා කියලා ඔබේ බයිබලයේ ලතින් භාෂාවෙන් කියලා බලන්න ඒකේ තියෙන්නේ පාස්ටර්ස් කියලා. රයිට්? පාස්ටරේ කියලා. ඒ කියන්නේ නිල් තන බිම් වලට ගෙනියන කියන අර්ථය ඇති. කවුද ගෙනියන්නේ? එන්ඩේරා කියන අර්ථයෙන්. එතකොට එන්ඩේරා කියන එක තමයි පොමෙයින් කියන ග්‍රීක භාෂාවෙන් පාස්ටරේ කියනවා වූ ලතින් භාෂාවට ඇවිල්ලා ඉංග්‍රීසි භාෂාවට පාස්ටර් කියලා තියෙන එක බයිබලයේ තියෙන වචනයක්. එතකොට පාස්ටර් කියලා කියන්නේ යම්කිසි සභාවක යම්කිසි දේවස්ථානික සභාවක ඇදලිවන්තයන්ව බලා ගැනීමෙන් ඔවුන් උගන්වමින් ඔවුන්ට රැක බලා ගැනීමෙන් එඬේරෙක් හැටියට ක්‍රියා කරන තැනැත්තා තමයි සභාපාලකවරයා. එතකොට කතෝලික ඔබේ කැලට එඬේරෙක්, අපි අපේ රැළට එඬේරෙක්. එතකොට අපි හැමෝගෙම මහා එඬේරා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, පාප් වහන්සේ නොවේ. එතකොට දැන් හැබැයි බයිබලයේ මතෙව් 23:9 මෙලෙස කියන මොකද පොළොවේ කාටවත් පියානෝ යයි නොකියන්නේ. මක්නිසාද නුඹලාගේ පියානෝ එක්කෙනෙක්ම එනම් ස්වර්ගයේ සිටින උන්වහන්සේමයි කියලා. දැන් මේක යේසුස් වහන්සේම කිව්වා මේ ෆාදර්, හෝලි ෆාදර් කියලා කියව ගන්න එපා කියලා.
තනතුරක ආකාරයෙන් අධිකාරීත්වය ප්‍රකාශ කිරීමට තනතුර ප්‍රකාශ කළ මිනිස්සුන්ගේ ගෞරවය ලබා ගැනීමේ පරමාර්ථයෙන් පියානෝ කියලා කියාගන්න එපා කියලා යේසුස් වහන්සේම කියලා දෙනවා. පාවුල්තුමා මම පියෙක් කියලා කිව්වේ වෙන අර්ථකින්. ඒ තමයි එතුමාගේ තියෙන කෙයාරින් සැලකීම එතුමාගේ තියෙන ආදරය දයාව හරහා අධ්‍යාත්මික වශයෙන් පියෙක් වෙනවා කියන එක අර්ථය වෙනයි. යේසුස් වහන්සේ කියපු අර්ථය වෙනයි. මොකද්ද? නීතිමය වශයෙන් තනතුරක්මය වශයෙන් අධිකාරීත්වය බලය හංගවන්නට තාත්තා කියලා නැත්නම් ෆාදර් කියලා කියව ගන්න එපා කියලා. ඒකම තමයි ඔබතුමාලා කතෝලික දහමේ කරන්නේ. ඔබතුමාලගේ අතේ රත්තරන් මුද්දක් තියෙනවා. ඒක ඇදලිවන්තව ඉබින්නට ඕනේ. පාප වහන්සේගේ අතේ තියෙන මුදුව දන ගහලා ඉබින්නට ඕනේ. ඊට පස්සේ පාපා කියලා යට කතා කරන්න ඕනේ එතුමාට. එතකොට ඒක ඇවිල්ලා අධිකාරී බලය ලබා ගැනීම සහ මිනිස්යන් පාලනය කිරීම හරහා සහ මම තමයි අධිකාරිය කියලා පෙන්වන්න දාගත්ත නිලනාමයක්. ඕක කරන්න එපා කියලා යේසුස් වහන්සේ ආඥා කළා තියෙනවා. එතකොට ඔබතුමා මේ කරන ඔබතුමාලා පියතුමාන්ලා කියලා හඳුනා ගැනීම බයිබලානුකූල නැහැ. ඒ නිසා මම මේ රටේ බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි සහ කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන හොයලා බලන්න. හොයලා බලලා හරි කෝකද කියලා ඔබතුමාලගේ හෘද සාක්ෂියට ස්පර්ශ කරලා බලන්න බුද්ධිමය වශයෙන් හිතලා. කොහොමනත් ඒ නිසා පාස්ටර්ස්ලා කියන අය බොහොම සුළු කරලා සලකනවා නම් ඔබතුමා කරන්නේ ඒක හිතාමතාම මිනිස්යන් නොමග යැවීමක්. ඉතිහාසය අපි අධ්‍යයනය කරලා ඔබතුමත් එක්ක සම්මුඛ සාකච්ඡාවකට එන්න ඕන නම් අපි යමු. අපි ඇවිල්ලා කතෝලික ක්‍රිස්තියානි අය සම්මුඛ සාකච්ඡා කරලා අපේ උගත්තුන් අපි ගේන්න, ඔබේ උගත්තුන් ඔබ ගේන්න අපි සාකච්ඡා කරලා බලමු. හැබැයි අවශ්‍ය නැහැ. ඒකට හේතුව දැන් අවුරුදු 200ක් තිස්සේ මේ සාකච්ඡා වෙලා ඔබතුමාලට කියන්න ඕන ටික අපි කියලා තිනවා, අපිට කියන්න ඕන ටික ඔබතුමාලා කියලා තියෙන නිසා අපිට ආපහු රෝදේ අලුතෙන් හොයාගන්න අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට Taman කැමති විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා මේ පිළිබඳ ඉතිහාසය අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ නිසා පාස්ටර් කියන එක ඊටාත්ම නීත්‍යානුකූලයි, බයිබලානුකූලයි සහ ෆාදර් කියන එකේ තිබෙනා සුජාතභාවය ඔබ නැවත හොයාගත්තොත් හොඳයි. තුන්වෙනි කාරණාව තමයි කාදිනල්තුමා කිව්වා බුදුදහම ඇවිල්ලා සහ මේ රටේ තියෙන අනිත් දහම් සියල්ලම අධ්‍යාත්මික ගුණගාවට තිබෙනව පෞරාණික දහමිය. හැබැයි මේ ක්‍රිස්තියානිය කියලා කියන්නේ ව්‍යාපාරයක් ලාභ ලැබීමේ අරමුණෙන් කරන්නා වූ මේ කූට උපක්‍රමයක් කියන අදහස ඔබ ගම්ම්‍ය කරා. දැන් පළමුවටම මම මේ අපේ කාදිනල්තුමාට ඉතාමත් ගෞරවයෙන් අභියෝග කරනවා කරුණා කරලා මේක ඔප්පු කරලා පෙන්වන්න උසාවි. මේ පාස්ටර්ලා කියන හැමෝම ඔබතුමා පොදුවේ කිව්වේ ජෙනරලයිස් කරලානේ කිව්වේ පාස්ටර්ස්ලා සල්ලි හම්බ කරන ව්‍යාපාරයක් කරන්න කියන එක කරුණාකරලා උසාවිය ඔප්පු කරලා පෙන්වන්න. එහෙම පෙන්වන්න බැරි නම් කරුණාකරලා ක්‍රිස්තියානි සභාවෙන් සමාව ඉල්ලන්න. මම වැරදිලා මගේ හැඟීම් ඇවිස්සලා ඒ වෙලාවේ කිව්වේ. ඒ නිසා මට සමාව අයදිනවා කියලා කියන්න ඔබතුමාට නිර්භීතකමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබතුමා කියන මතේම සිටනවා නම් කරුණාකරලා උසාවියට ගිහිල්ලා ඒක ඔප්පු කරලා පෙන්වන්න. right හැබැයි ඒකට ලංකාවේ රජයට ඔබ කතා කරන්න එපා. ඒක නිකන් අර මල්ලි අයියයි මල්ලි රණ්ඩුවක් ගියාම තාත්තට කතා කරලා අයියේ මේ මල්ලි මට ගැහුවා කියලා කියනවා වගේ ඔබ වැඩිමහල් සහෝදරයා කියලා වගේ පෙන්නන නිසා අන්න මේ අපේ අගමැතිතුමාට ජනාධිපතිතුමාට කියනවා අනේ අර කට්ටියගේ පොකට් එක හොයලා බලන්න කියලා. එහෙම අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් ඒ ගැන නීත්‍යානුකූලව සොයා බලන්න. අපි කැමති අපේ තියෙන ෆයිනෑන්ෂල් රිපෝට්ස් අරගෙන අපිට එන ආදායම් මාර්ග ලංකාවේ සභාවල පෙන්නන්න. එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් යම් කිසි දෙයකට මේක ව්‍යාපාරයක් කරන. ඒක කොයි ආගමෙත් හිටනවනේ මේ කාදිනල්තුමනි. ක්‍රිස්තියානි සභාවෙත් මම දන්නවා ලංකාවේ ලොකුම බිල්ඩින් එක ගහන්න එක්තරා මිනිස්සෙකුට උන්මත්තක ආසාවක් ආවා. ඊළඟට පිට රටවල් වල ඉතා ජරා නම්බුනාමයක් තියෙන ජරා ඒ රටෙන්ම එළියට දාපු ප්‍රසිද්ධ දේශකයෙක් ගෙනල්ලා ඊයේ පෙරේදා කොළඹ වල රැස්වීම පැවැත්තුවා. ඊළඟට මේ ටෙලිෆෝන් චාර්ජ් කරලා වොෂින් මැෂින් හදලා යාඥාවෙන් ඒ වගේ විකාර අපි පිළිගන්නේ නැති කීපයක් කරා තමයි. අපි ඒක පිළිගන්නවා. ඒ වගේම සල්ලි වලට ආසාවෙන් බෙන්ස් වාහන ගන්න ආසාවෙන් හිටපු අපෙත් ඉන්නවා ක්‍රිස්තියානි පාස්ටර්ස්ලා කියලා කියා ගන්න දෙක. අපි ඒක පිළිගන්නවා. එහෙම අය ඉන්නවා. ඒක කොයි ආගමෙත් ඉන්නවා. කතෝලික දහම ගැන මම පස්සේ කියනවා. දැන් ලංකාවේ ඉන්නේ අපි Facebook වල සමාජ ජාලවල අපි දකින්නේ ඔය වොයිස් කට් නිකාය කියලා කණ්ඩායමක් ගැන.
ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් වරප්‍රසාද වරදාන ලබා ගන්නට මුදල් ලබා ගන්නට මේ ධර්මයේ පැත්තකින් තියලා බිස්නස් කරනවා කියලා කණ්ඩායමක් අර එක එක්තරා දවසක අර හාමුදුරු කෙනෙක් කිව්වේ මම රුපියල් 25000ක්වත් අඩුම ගන්නවා මගේ දේශනාවකට කියලා. එහෙම විකාර කරන මිනිස්සු ආගමික නායකයෝ ඉන්නවා. රයිට්? ඒක අපි නෑ කියන්නේ මුස්ලිම් සභාව ඇතුළේ එවැනි අය ඉන්නවා. Hindu ධර්මයේ ඇතුළේ එහෙම අය ඉන්නවා. අපි බැලුවොත් එම ඔය ඕෂෝ කියන දහම හරේ රාමා හරේ ක්‍රිෂ්ණා කියන ව්‍යාපාරයේම බටහිරට ගිහිල්ලා සල්ලි හම්බ කරපු හැටි ගැන ලෝක ඉතිහාසයේ තියෙනවා. Hindu දහමේ බෞද්ධ දහමේ කීතු දහමේ කතෝලික දහමේ හැම දහමකම එවැනි අය සුළුතරයක් ඉන්න පුළුවන්. ඒ වුණත් අර සිංහල කියමනක් තියෙනවනේ එක මකුණයි ළමයෝ කන්නේයි ඔක්කොම මකුණු මරන්නේ කියලා. ඉතින් ඒ වගේ එහෙම එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා සමස්ත සභාවටම කෝටුපාර දීම ඔබතුමා කරපු ඉතාමත්ම නින්දිත ක්‍රියාවක්. අපි ඒ ගැන කනගාටු වෙනවා. ඒ වගේම අපි බැලුවොත් එහෙම දැන් කතෝලික දහම ඔබ කියනවා ඔබට තියෙනවා ආධ්‍යාත්මික වශයෙන් හොඳ වර්ධනයක් කරන්න පුළුවන් බුදුදහමත් ඊටමත් ආධ්‍යාත්මික වර්ධනයක් කරන්න පුළුවන් දහමක් ක්‍රිස්තියානි දහම එහෙම නැහැ කියලා. අනේ අපිට හරි කනගාටුයි. ඒකට හේතුව බුදුදහම සහ කතෝලික දහම කියලා කියන්නේ අහසයි පොළොවයි වගේ. බුදුදහම සහ ක්‍රිස්තියානි දහම කියලා කියන්නේ අහසයි පොළොවයි වගේ. ඉතින් එහෙම තියෙද්දිත් ඔබතුමා ඒ දහම් ටික පිළිගන්නවා පොදු ඉතිහාසයක් තියෙන අපිව පිළිගන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ ඒ ලොජික් එක. හැබැයි අපි බලමු ඔබතුමා කියන දේ ඇත්තද කියලා. දැන් ඔබතුමාගේ කඳවුරු නියෝජනය කරන සභාවේ රෝමානු කතෝලික ආගමේ ප්‍රකාශයක් තියෙනවා outside the Roman Catholic Church there is no salvation. ඒ කියන්නේ කතෝලික සුද්ධ කතෝලික සභාවෙන් පිට ගැලවීමක් කාටවත් නැහැ කියලා ප්‍රකාශයක් තියෙනවා. දැන් මේක දේවධාර්මිකව මිත්‍යාවක්. ඒක වැරද්දක්. ඒක බොරුවක්. නමුත් ඒක ඔබතුමාලගේ පිළිගැනීම. අපි ඒ පිළිගැනීමට ගරු කරනවා. ඒ වගේම දෙවනි වතිකානු සම්මන්ත්‍රණයේදී සම්මේලනයේදී ඔබතුමාලා තවත් ප්‍රකාශයක් කරා. මොකද්ද? those who through no fault of their own do not know the gospel of Christ or his church but who nevertheless seek God with a sincere heart and moved by grace try in their actions to do his will as they know it through the dictates of their conscience. Those two may achieve eternal salvation. ඒ කියන්නේ මොකද්ද? ඔබේ සුද්ධ රෝමානු සභාව දන්නේ නැතිව සහ ඒ නොදැන අවංකවම හදවතින් දෙයියෝ හොයනවා නම් හෘද සාක්ෂියට එකඟව ඒ අය ගැලීම ලබන්න පුළුවන් කියලා ඔබ ප්‍රකාශයක් කරනවා. මේකට අපි කියනවා රිලිජියස් ප්ලූරලිසම් කියලා. කියන්නේ ඔබගේ සභාව පිළිගන්නවා ඕනම පුද්ගලයෙකුට තමන්ගේ ආගම හරහා දෙවියන් වෙතට යා හැකියි කියලා. මේක බයිබලයේ අදහසක් නෙමෙයි. මේක ක්‍රිස්තියානි සභාව ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමාලා පිළිගන්නවා. දැන් මේක හරි විකාරයක් නේ කාදිනල්තුමනි. ඒකට හේතුව මේක බොරුවක් සහ මේක කොනන්ඩ්‍රම් එකක්. ඒකට හේතුව ඔබ එක පැත්තකින් කියනවා ඔබේ සභාව ඇර වෙන කොහෙවත් ගැලීම නැහැ කියලා. අනිත් පැත්තෙන් කියනවා නෑ ඕනම ආගමිකයෙකුට අවංකව හොයනවා නම් දෙවියන් ළඟට යන්න පුළුවන්. ඒතකොට මම අහනවා අර බෝම්බ පුරවගත්ත සහරාන්ලත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව, තමන්ගේ ධර්මයට එකඟව, තමන්ගේ මුළු හදවතින් දෙයියෝ හොයලා අල්ලා ළඟට යන්නනේ ඔය බෝම්බ පුපුරවා ගත්තේ. එතකොට එයාලත් අපි යන ස්වර්ගෙටමද යන්නේ. රයිට්? එතකොට ඔබතුමාලා යන ස්වර්ගෙටමද ඒ සහරාන්ලත් ගිහිල්ලා ඉන්නේ. මොකද එයාලත් අවංකව තමන්ගේම ආකාරයෙන් හෘද සාක්ෂියට එකඟව තමයි අවංකව තමයි මේ වැඩේ කරගත්තේ. එතකොට බින් ලාඩන්ලා වගේ අය බෝම්බ පුපුරවා ගන්නා වූ මේ ඉස්ලාම් උන්මත්තක දැඩි මතධාරීන් තමන්ගේ ආගමට අනුවයි ඒ දේ කරන්නේ. එතකොට ඔබගේම නිර්වචනයට අනුව ඒ අයත් යන ඔබ යන ස්වර්ගයටද මද? ඔබ යන ස්වර්ගයටම යන්නේ අපිට ඒ ස්වර්ගයට එන්න ඕන කමක් නැහැ. මොකද ඒකට හේතුව බයිබලයේ කතා කරන ස්වර්ගය ඔය මාර්ගයෙන් ලබා ගන්නට බෑ. යේසුස් වහන්සේ කිව්වේ මාර්ගයේද සත්‍යද ජීවනයේද මම වෙමි. මා කර්ම කොටගෙන මිස වෙන කිසිවෙකුට පියාණන් වහන්සේ වෙතට එන්නට බෑ කියලා. එතකොට දැන් අපි මේ විදිහට කතා කරනවා නේද? කතෝලික සභාවට වගේම අපිටත් තියෙනවා ඩොක්ට්‍රිනල් ෆ්‍රේම්වර්ක් එකක්. ඉගැන්වීමේ පරපද්ධතියක්. ඒ වගේම අපේ ඒ ඩිනොමිනේෂන්ස් වලට එහෙම නැත්නම් ඒ සම්ප්‍රදායන් වලට ආවේනික පොඩි වෙනස්කම් තියෙනවා වාගේම. රයිට්? ඉස්ලාම් අයටත් පොඩි වෙනස්කම් තියෙනවා, හින්දු අයටත් පොඩි වෙනස්කම් තියෙනවා, බෞද්ධ දර්ශනෙත් මම හිතන්නේ පොඩි වෙනස්කම් ඇති. මහායාන තේරවාදී නේ වජ්‍රයාන සෙන් ඔය දහම් වල විවිධ වෙනස්කම් තියෙනවා. ඒක යාලගේ නිදහස. රයිට්? හැබැයි ඒ හැම එකකින්ම ආධ්‍යාත්මික ගුණ වගාවක් වෙනවා නම්
අපේ ක්‍රිස්තියානි සභාවනුත් ඔයිට වඩා හොඳ අධ්‍යාත්මික ගුණ වගාවක් වෙන බව මම කියන්නට කැමතියි. ක්‍රිස්තියානි මිනිස්සු බීගන පාරවල වැටලා ඉන්නේ නැහැ. ක්‍රිස්තියානි මිනිස්සු අනවශ්‍ය විදිහට ජරා කැත පාටි දාන්නේ නැහැ. ක්‍රිස්තියානි මිනිස්සු ගිහිල්ලා දේශපාලනයට සම්බන්ධ වෙලා මහ ජරා ප්‍රතිලාභ ලබා ගන්න නැහැ. ඒ නිසා ඔබට යම්කිසි අධ්‍යාත්මික ගුණ වගාවක් තියෙන ජන ප්‍රජාවක් බලන්න ඕන නම් මේ රටේ ක්‍රිස්තියානි මිනිස්සු දිහා බලන්න. රයිට්? ඔබලාට කරන් තියෙන එකම චෝදනාව තමයි අපි මිනිස්සුන්ව හරවනවා කියන දේ විතරයි. ඉතින් මේ මිනිස්සු තමන්ගේ පවුකාර මාර්ග වලින් හැරිලා තමන්ගේ ජරා ජීර්ණ ජීවිතය අතහැරලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට නමස්කාර කරන යහපත් මිනිස්සු බවට පත් වෙනවා නම් ඒක වරදක් නම් ඒ වරද වෙනුවෙන් හිර යන්න අපි ලෑස්ති. හැබැයි අපි බොහොම අධ්‍යාත්මිකව වර්ධනයක් තියෙන මිනිස්සු කියන එකට ඔබතුමා චරිත සහතික නොදුන්නට ස්වර්ගයේ ඉන්න දෙවියන් වහන්සේ චරිත සහතික දෙයි සහ අපට ඉන්න සමාජය චරිත සහතික දෙයි. ඒ වගේම මම කිව්වා වගේ අපිට දාර්ශනිකයෝ උගත්තු හරපද්ධතින් පාසල් විශ්වවිද්‍යාල ලෝකේ ඕන තරම් තියෙනවා. ඒ නිසා ඔබට විතරක් නෙමේ ඔබේ ධර්මයට විතරක් නෙමේ තිබෙන්නේ කිතුණු සභාවටත් ඒක තියෙනවා. අපිත් වළංගු සභාවක් කියන එක කියන්න කැමතියි. ඒ වගේම ඔබ මේ කියනනම් ඇලිගේෂන් එක මම නැවතත් කිව්වා වගේ අර කිව්වා වාගේ ඔබ කියනවා නම් ක්‍රිස්තියානි සභාව සල්ලි හම්බ කරන්නයි මේකට ඇවිල්ලා ඉන්නේ කියලා ඒක ඔප්පු කරන්න බැරි වුණොත් ඔබතුමා අපෙන් සභාව ගන්න එහෙම නැත්නම් දෙවියන් වහන්සේගෙන් සමාව ගන්න. ඒ වගේම ඊළඟ කාරණා බලමු රෝමානු කතෝලික සභාව ඔබ බෞද්ධයන්ව අන්‍ය ආගම හරවන්නේ නැහැ එහෙම නැත්නම් කන්වර්ට් කරන්නේ නැහැ. අපි මේ ෆන්ඩමෙන්ටල්ස්ලා නැත්නම් මූලධර්මවාදීන් නෙමෙයි කියලා ඔබතුමා කතාවක් කිව්වා. හරි විහිළුකාරී ප්‍රකාශයක්. ඒකට හේතුව කතෝලික සභාව රෝමානු කතෝලික ආගම ලංකාවට එන්නේ 1505. නමුත් ක්‍රිස්තියානි සභාව ක්‍රිස්තු වර්ෂ 72 ඉඳලා මේ රටේ තිබුණු බවට සාධක තියෙන. ඒ නිසා ඔබට වඩා දීර්ඝ ඉතිහාසයක් ක්‍රිස්තියානි සභාවට තියෙනවා. අනුරාධපුර යුගයේ හම්බ වෙච්ච නෙස්ටෝරියානු කුරුසයත් ඒකට ප්‍රබල සාක්ෂි සපයනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම කාශ්‍යප රජුණන්ගේ සහෝදරයා ක්‍රිස්තියානි රජෙක් කියන කාරණාවත් ඒ වගේම සීගිරිය ආසන්නයේ ක්‍රිස්තියානි යම් කිසි බලපෑමක් තිබුණු බවත් ඉතිහාස සාක්ෂි දරන අපි ඒක වෙනම සාකච්ඡා කරමු. හැබැයි මම ඔබට කියන්නම් කොලොනයිසේෂන් එක නැත්නම් යටත් විජිතවාදය අරගෙන කතෝලිකවරු මේ ලංකාවට ඇවිල්ලා ඔබ කරේ ආගමට හැරවීමක් නොවේද? දැන් ක්‍රිස්තියානි අය නම් සින්දු කියලා මේ පොඩි මැජික් දෙකක් දාලා හරවනවා කියලානේ ඔබ කියන්නේ මේ විහිළුකාරී වැඩ කරලා හරවනවා කියලා. හැබැයි ඔබ නියෝජනය කරන රෝමානු සභාව කොහොමද මිනිස්සුන්ව ලංකාවේ හැරෙන්නේ? සහ ලෝකේ පුරා හැරෙන්නේ කොහොමද? අපිට ඉතිහාසයේ ඔය ලංකාවේ හොඳ උගත් හාමුදුරුවන්ගෙන් අහලා බලන්න ලස්සනට කියයි පොත්ගුල් වල තියෙන විස්තර විශ්වවිද්‍යාලවල තියෙන ලයිබ්‍රරිස් වල තියෙන පොත් අරගෙන මට ඕනම් පොත් ලිස්ට් එකක් දෙන්න පුළුවන් අධ්‍යයනය කරන්න. කොහමද තුවක්කුවේ සහ කඩුවේ බලය පාවිච්චි කරලා දේශපාලන බලය පාවිච්චි කරලා ඔබට තිබුණු මේ යටත් ව්‍යාපාරයේ දේශපාලන සහ හමුදා බලය පාවිච්චි කරලා කොහමද ලංකාවේ අසරණ අහිංසක බෞද්ධයෝ බලෙන් හැරෙව්වේ? තාන්නමාන්න වරදාන දීලා එක පැත්තකින් හැරවීමත් අනිත් පැත්තෙන් බලය පාවිච්චි කරලා ෆෝස්ෆුලි ඔබතුමාගේ කඳවුරේ ඉතිහාසයේ තියෙනවා ලෝකෙ පුරා ක්‍රිස්තියානි කරන පෘතුගීසීන් ඇවිල්ලා ඒ යටත් කරන විදිහට ව්‍යාපාරයෙන් කරේ ඒක. එතකොට ඔබතුමාලගේ කඳවුරට අපිට ඇඟිල්ල දික් කරන්න කිසිම අයිතියක් නැහැ. ඒකට හේතුව ලේ තියෙන්නේ ඔබතුමාගේ අතේ. ඔබතුමාලගේ කඳවුරේ ඔබතුමාලගේ ඉතිහාසයේ. දැන් ලංකාවේ නොරොඤ්ඤෝ වගේ කට්ටිය ඇවිල්ලා ලංකාවේ පන්සල් වල තිබුණු ලස්සන වටිනා කියන දේවල් අරගෙන තමන්ගේ බැසිලිකාව හදන්නයි නේද රෝමයට ගෙනිච්ච හැටි ගැන ඉතිහාසය අපි දන්නවනේ. ඇයි මේ කුණු එළියට දාගන්න ඔබතුමාලා උත්සාහ කරන්නේ? අපි වගේ පාස්ටර්ලා නිකන් ඉන්නේ නැහැ අපිට මේ වගේ චෝදනාවක් කරොත්. at least මම නිකන් ඉන්නේ නැහැ. right? එතකොට මේ ඉතිහාසය මම බෞද්ධයන්ගෙන් හාමුදුරුවරුන්ගෙන් මේ රටේ ඉන්න තරුණ ජනතාවගෙන් බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා හොයලා බලලා මේ ලංකාවට හානි කරේ කතෝලික සභාවද එහෙම නැත්නම් රෝමානු කතෝලික සභාවද නැත්නම් මේ ඊයේ පෙර දාපු ක්‍රිස්තියානි කාර්යෝද කියන එක හොයලා බලන්න. right? හැබැයි මම කිව්වා අපිට මේ ඊයේ පෙර නෙමෙයි අපිට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. හැබැයි මේ ක්‍රිස්තියානි සභාවට එහෙම ඉතිහාසයක් නැහැ. ලේ හලලා තුවක්කුවෙන් කඩුවෙන් තාන්නමාන වරදාන දීලා එහෙම ඉතිහාසයක් අපිට නැහැ. එතකොට අපි දන්නවා ලෝකයේ අනිකුත් රටවල් වලට කතෝලික සභාව මොනවද කරේ? යුදෙව්වන්ව කොහොමද එක්ස්පෙල් කරේ? ඔවුන්ව බලෙන් කොහොමද කතෝලික දහමට හරවගත්තේ? හින්දුන්ව හරවගත්තේ? බෞද්ධයන්ව හරවගත්තේ? අප්‍රිකාවේ රටවල් වල ඒ ගෝත්‍රිකයන් හරවගත්තේ කොහොමද කියලා ඉතිහාසයේ ඇති තරම් සාධක තියෙනවා. අර අප්‍රිකානු කියමනකුත් තියෙන්නේ කාදිනල්තුමා මේ
සුද්දෝ අපේ රටට එනකොට අපේ ළඟ ඉඩම් තිබුණා උන්ගේ අතේ රයිෆලුයි බයිබලුයි තිබුණා උන් රට අතහැරලා යනකොට උන්ගේ අතේ රයිෆලයි අපේ ඉඩම් ටිකයි තිබුණා අපේ අතේ බයිබලයි තුරුණා කියලා අප්‍රිකානු ප්‍රකාශයක් තියෙන ප්‍රසිද්ධිය. ඉතින් ඒකෙන් පේනවා ඔබතුමාලා කොහොමද මේ කන්වර්ෂන් එක කරේ කියලා. අන්එතිකල් කන්වර්ෂන් එකක් තියෙනවා නම් කතෝලික දහමෙන් තමයි ඒක කරලා තියෙන්නේ මේ රටට. දැන් අපේ රටේ ඉන්න මේ කතෝලික සුහසක් යහපත් බෞද්ධ ජනතාවගේ මීමුත්තලාව ඔබතුමාලා රෝමෙන් ගෙනාවේ නෑනේ. මේ සිංහල දෙමළ කතෝලික ජනතාව රෝමෙන් ගෙනාපු අයද? එහෙම නැත්නම් මේ රටේ මිනිස්සුන්ව බලෙන් ආගමිකරණය පාවිච්චි කරාද ඕන හැරෙව්වද මේ ඔබතුමාලගේ බලය පාවිච්චි කළා. ඉතින් ඒ නිසා කොතරම් හිපොක්‍රටිකල්ද කොච්චර වංචාකාරද ඔබතුමාගේ ප්‍රකාශය. දැන් ඔබතුමාලා හරවන්න නැතුව වෙන්න පුළුවන්. නමුත් ඔබතුමාලගේ ඉතිහාසයේ කොච්චර ලේතැවිරලා තියෙනවද ඔබතුමාලගේ අත්වල මේ වැඩ කරන්න ගිහිල්ලා කී දෙනෙක්ව මරලා ඝාතනය කරලා තියෙනවද ලෝකෙ පුරා. රයිට් අපි තව එමුකෝ පස්සට මම තව විස්තර ටිකක් දෙන්නම් ඔබට සොයා බලන්නද. ඒ නිසා ඔබතුමා කියනවා නම් අපි මේක හරවන්නේ අපි ෆන්ඩමෙන්ටලිස්ට්ලා නෙමෙයි කියලා. අනේ අපේ මේ පාස්ටර්ලා දෙන්නේ තුන් දෙනෙක් කරලා තියෙන්නේ සින්දුවක් දෙකක් කියලා පොඩි හාස්කමක් දෙකක් මොන හරි කරලා කැමති මිනිස්සුන්ට ආගම පිළිගන්න කීමනේ. අපි කවදාවත් ලංකාවේ පාස්ටර්ලා තුවක්කු පෙන්නලා බෝම්බ පෙන්නලා බය කරලා වරප්‍රසාද වරදාන දීලා තියෙනවද? එහෙම හරවපු කවුරු ඉන්නවද? එහෙම තියෙනවා නම් ඇවිල්ලා කියන්නකෝ එළියට මේ අහවල් පාස්ට් අපිට කෝටි ගානක වස්තුවක් දුන්නා කියලා. ලංකාවේ පාස්ටර්ලා බොහොමයක් හරි දුප්පත්. පහුගිය කාලේදී මේ COVID-19 වසංගතයේ කාලේ රටවහලා තියදී පල්ලි කරගන්න බැරුව ඉන්නකොට පාස්ටර්ලා කී දෙනෙක් 100 ගානක් 1000 ගානක් බඩගින්න හිටියද කියලා ඔබතුමා හොයලා බැලුවද කාදිනල්තුමා? රයිට්. හැබැයි ඔබතුමා නියෝජනය කරන කඳුරට තියෙන ධනය ගැන අපි පස්සේ කතා කරමු. ඊළඟට ඔබතුමා කිව්වා pastors have no standards කියලා නේද? අපිට කිසි ස්ටෑන්ඩඩ් එකක් නැහැ කියලා ඔබතුමා කිව්වා. දැන් මට මේකට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපිට ස්ටෑන්ඩඩ් එකක් ප්‍රමිතියක් නැහැ කියලා ඇඟිල්ල දික් කරන ඔබතුමාගේ කඳවුරේ රෝමානු සභාවට කොච්චරක් ඇලිගේෂන්ස් තියෙනවද? දැන් අපි බැලුවොත් එහෙම පාප්පරුන්ගේ ඉතිහාසය බැලුවොත් එහෙම පාප්පරු කොච්චර ජරා වැඩ කරලා තියෙනවද කියලා ඉතිහාසයේ තියෙනවද? රයිට්. සමහරක් අය ලිංගික ඕජීස් පැවැත්තුවා නේද? ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ඉතිහාසයේ අර එක පාප් වහන්සේවරයෙක් ලිංගිකව එක්කව වෙද්දී ඇඳේ මිය ගිය බවක් ඉතිහාසයේ තියෙනවා. තව පාප්වරයෙකුට වහ දීලා මැරුවා. ඒ වගේම තව පාප්වරයෙක් විසින් කන්‍යාව 50 දෙනෙක් තියාගෙන එන්ටර්ටේන් කරලා වැඩිපුරම ලිංගිකව එක්කව වෙන පුද්ගලයාට තෑගි දෙන ඉතිහාසයක් තිබුණා. රයිට්. ඒ නිසා තමයි අර කවුද මාටින් ලූතරතුමා රෝමයට යනකොට මේ ගිහිල්ලා ඇවිල්ලා මෙහෙම කිව්වේ no one can imagine what sins and infamous actions are committed in Rome they must be seen and heard to be believed කියලා කිව්වේ. ඒ කියන්නේ කතෝලික සභාවෙන් කරන ජරා වැඩ ටික කිව්වොත් දැක්කොත් අරෙන්න විශ්වාස කරන්නේ නැහැ කියලා එතුමා මෙහෙමත් කිව්වා if there be a hell Rome is built over it කියලා. ඒ කියන්නේ අපායක් තියෙනවා නම් රෝමේ වතිකානුව හදලා තියෙන්නේ ඒ අපායට උඩින් කියලා මාටින් ලූතරතුමා කිව්වා. එතුමා ඒක ගිහිලා බලලම තමයි කිව්වේ. නිසා අද වෙනකන් ඊට පස්සේ වර්තමානයට ගමු. ලෝකේ රටවල් කීයක child sexual abuses තියෙනවද කතෝලික පියවරුන්ට? සංස්ථාගත abuses. ඒ කියන්නේ නැනරීස් තිබුණා. ඒ කියන්නේ ඔය කන්‍යා සොහොයුරනේ තාපසාරාම ඉතිහාසය අධ්‍යයනය කරන බලන තියෙනවා ගණිකා මඩම් වලට වඩා ජරා තත්ත්වයක් තිබුණාය කියලා ඉතිහාසෙ තියෙනවා. දැන් මට විරුද්ධව නඩු දාන්න එපා මේවට. ඕනම කෙනෙක්ට ඉන්ටර්නෙට් එක භාවිතා කරලා ලයිබ්‍රරිස් භාවිතා කරලා මේවා ඉතිහාසයේ මේ මං කියන ඒවා හොයලා බලන්න පුළුවන්. ඒ නිසා ඔබ හොයලා බලන්න. දැන් මේක අපිට මේ කාටවත් අපහාස කරා කියලා කරන්න දෙයක් නෙවෙයි. මේක සමස්ත ඉතිහාසයේ තියෙන දෙයක්. අධ්‍යයනය කරලා බලන්න අධ්‍යාපනික හේතු වලට විතරයි මම මේවා කියන්නේ. එතකොට දැන් ඔය ළමා අනාථාගාර නිවාස තියාගෙන ඒවායේ කොතරම් ප්‍රමාණයක් ඊයේ පෙරේදත් ඕස්ට්‍රේලියාවේ කාදිනතුමාගේ දෙවෙනියා වගේ හිටපු කෙනෙක්ව හිරේ යවුවා. ඒකට හේතුව ළමයින් වැඩි ප්‍රමාණයක් දූෂණය කළා. ඒතකොට කතෝලික සභාවට කොච්චර ඇඟිල්ල දික් වෙලා තියෙනවද? ඒ කන්‍යාරාමවල සහ ළමා අනාථාගාරවල කරන ලද ලිංගික හිංසනයන් සහ දූෂණයන් නිසා. අද ඒවා හොයන්න විශේෂ කොමිෂන් පත් කරලා පාප් වහන්සේටත් විරුද්ධවත් ඇතැම් අය කතා කරන ලෝකෙ පුරා. එතකොට හැබැයි ඔහොම චෝදනාවක් ක්‍රිස්තියානි සභාවට නැහෙනි. මේ වර්තමානයේ ඔය සින්දු කියන මොනවා හරි කරලා ඔයාලා ඔය කියන විදිහට හාස්කම් කරලා පෙන්න පාස්ටර්ලාට විරුද්ධව එහෙම තියනවාද? නෑනේ. එක්කෙනෙක් දෙන්නෙක් අයිසොලේටඩ් කේස් එකක් ඇති. දැන් බෞද්ධ හාමුදුරුවෝ කී දෙනෙක් මේ වෙනකොට පහුගිය කාලේ චෝදනාවට ලක් වුණාද? ළමයි දූෂණය කරලා, පිරිමි ළමයි දූෂණය කරලා, සල්ලි ගහලා කියලා. රයිට්. එතකොට මුස්ලිම් අයට මේ චෝදනාව නැද්ද පූජකවරුන්ට? ඒ නිසා අපිව විතරක් අයිසොලේට් කරලා ගහන්න බෑ. ඔබතුමාට තමයි ලොකුම ප්‍රමිතියක් නැති ආයතනය තියෙන්නේ.
ඒ නිසා ප්‍රමිතියක් නැති ආයතනයක් තියෙනවා නම් ඒකට කතෝලික සභාව අපිට ඇඟිලි දිගදී ඇඟිලි 3ක් ඔවුන්ට හැරෙන බව ඔබ තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා ඔබ හොයලා බලන්න ඔබේ සභාවේ වර්තමාන සහ අතීතයේ කොතරම් ස්ටෑන්ඩඩ් එකක් නැති ජරා නිහීන හැසිරීමක් ඔබ පෙන්නලා තියනවද ඔබේ සභාවේ කියන එක ඔබ බලන්න. අපේ අවුරුදු 100ක් 200ක් ඉතිහාසය තියෙන අපිට ඔහොම චෝදනාවල් හෝ එහෙම දේවල් නැහැ කියන එක ඔය ප්‍රමාණයට නැහැ කියන එකත් මම කියන්න කැමතියි. ඊළඟට මෙතන කිව්වා පාස්ටර්ස්ලා ඔබතුමා කිව්වා මේ ඉන්නේ වාසියට. ඒ නිසා අහිංසකයන්ගේ සල්ලි ගසා කන මේ අයගෙන් පරිස්සම් වෙන්න රජයට අපි කියනවා මේ අය ගැන හොයා බලන්න කියලා. දැන් කාර්දිනල්තුමනි ඔබතුමාව ආගමික පොලිස් කරේ කවුද? මම ඒක අහනවා. ආගමික පොලිස් කරේ කවුද අපි ගැන හොයන්නට කියලා රජයට කියන්නේ. රජයට වගකීමක් තියෙනවා. නමුත් මම ඒක විශ්වාස කරනවා. නමුත් ඔබ මේ කරන්නේ නිහින නින්දිත ක්‍රියාවක්. ඒකට හේතුව අපි බලමු මේ විදියට. දැන් ලංකාවේ බෞද්ධ පන්සල් කීයක් තියෙනවද? අර ඊයේ පෙරේද මම සුදත්ත කියන පුද්ගලයාගේ අර channel එකේ දැක්කා පන්සල් කවදාත් හදලා ඉවර වෙන්නේ නැල්ලු. ඇයි අර හිඟන්නගේ තුවාලේ වාගේ ඒක තියාගෙන ඇති තරම් හම්බ කරනවා කියලා මේ වෙනකොට රටේ චෝදනාවක් යනවා. එතකොට ඒ හාමුදුරුවරුන්ට තමන්ට ලැබෙන ආධාර දේශීය සහ විදේශීය ආධාර ඒ වගේ නියාමනයක් තියනවාද? පන්සල් වල ඔවුන්ට ලැබෙන ආධාර දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ ප්‍රසිද්ධ සිද්ධාස්ථාන වල දෙන ආධාර ඒ වගේන සොයා බැලීමක් කරනවාද? ඒවා වල ඒ පූජක උන්වහන්සේලා අපේ හාමුදුරුවෝ ඒවා පාවිච්චි කරේ බෙන්ස් ගන්නද මර්සිඩීස් ගන්නද ඉඩම් ගන්නද කියලා සොයා බැලීමක් කරනවද රජයෙන්? නෑ. ඊළඟට අපි ගත්තොත් එහෙම ඔය දේවාල ඒ වගේ දේවල් වලට ඔය කාලි අම්මා අර ඊයේ කාලි පැණියටත් දැන් ඊයේ පෙරේද ගියේ ඒ වගේ ඒ කොච්චරක් ඒ කාලි දෙයියෝන්ගේ නාමෙන් හම්බ කරගත්තාද කියන එක හොයලා බලන්න. එහෙම නැත්නම් ඔය නීච කුල වශී කියලා වල්ලි අම්මා මෑණියෝ ගාද හම්බ කරනවා මේ ලංකාවේ මිනිස්සුන්ගේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි සූරා කන යකදුරෝ ඉන්නවා ඕනතරම්. මන්ත්‍ර ශාස්ත්‍රකාරුන් ඒ අය ගැන සොයා බැලීමක් කරනවද? ඊළඟට ලංකාවේ එක්ස්ට්‍රීමිස්ට් මුස්ලිම් ගෲප්ස් තියෙනවා. එහෙම නැත්නම් මේ තෞහීද් ජමාත් කියලා දාගත්ත මේ මිනි මරණ මුස්ලිම් කල්ලි ඉන්නවා. එයාලට මේ වහාබි අන්තවාදයේ යටතේ කොච්චර මුදලක් ලංකාවට මේ හිස්බුල්ලා වගේ අයට ආවා කියලා ඒ දවස්වල ප්‍රවෘත්ති වලට කිව්වා. ඒව ගැන සොයා බැලීමක් කරනවද? ඒ වගේම අපේ රටේ දේශපාලඥයෝ අනන්තවත් මේ ඊයේ පෙරදත් නඩුවක් තිබ්බා ලක්ෂ ගාණක් හොයාගත්තේ කොහොමද කියලා කියා ගන්න බෑ කියලා දේශපාලඥයන්ට. එයාලගේට සල්ලි හම්බ කරේ කොහොමද කියලා හොයා බලන්න කියලා ඔබ වහන්සේ ප්‍රකාශ කරනවද? එහෙම වගේම ඔබතුමාගේ ආයතනයට කීයක් රෝමෙන් එනවද කියලා හොයා බලන්න ඔබතුමා උනන්දු වෙනවද? රජයට කියනවද? එහෙනම් ඔබෙන් පටන් ගන්න. ඉස්සලා රෝමානු කතෝලික ආගමේ අය රෝමානු කතෝලික සභාවට රෝමෙන් සහ අනිත් රටවලින් කීයක් සල්ලි පොම්ප කරනවද මේ රටට කියලා මොන මොන අරමුණු වලට පොම්ප කරනවද කියලා හොයලා බලලා ඔබෙන් පටන් අරගෙන ඒ ආදර්ශය අපිට දෙන්න කියලා අපි කියනවා. අපි කැමති අපිට තියෙන රුපියල් අපේ පල්ලියක වාර්ෂිකව අපිට ඇදලිවන්තයෝ දෙන ඔය 10න් කොටස් පඳුරු ටික භාවිතා කරලා කීයක් ආවද කීයක් ගියාද කියලා හොඳ රෙකෝඩ්ස් අපිට තියෙනවා. අපි ඒව පෙන්නන්නම්. ඒ වගේම අපි කියන්න ඕනේ මේ රටේ හැම ආගමික කණ්ඩායමක්ම තමන්ගේ ආගමික සංස්ථාවට මුදල් දෙනවා, පඳුරු දෙනවා. සිරිදල්දා මාලිගාවට පඳුරු දෙනවා, මේ සමනල කන්දේ දෙනවා, පූජාවන් දෙනවා, ඊළඟ කොච්චි කඩේ පල්ලියේ දෙනවා. මේවා වලින් තමයි බොහොම ආගම් තමන්ගේ ආගමික සංස්ථාවන් බොහොම අමාරුවෙන් පවත්වාගෙන යන්නේ. ඒක ඒ මිනිස්සුන්ට දෙන්න අයිතියක් තියෙනවා. ඔබතුමාලත් ගන්නවා කතෝලික සභාවෙත් ඔය පඳුරු පූජාවන් අර පොල් විකුණලා පොල් තොරන් හදලා ගන්නේ රයිට්. එතකොට ලංකාවේ සභාවල තිබුණ ඉස්සර ඔය මොනවාද මේ සල්පිල වෙන්දේසිය කියලා දාගෙන ඔය සින්දුවක් එහෙමත් තියෙන්නේ වෙන්දේසියක් පන්සලේ හරි පින්කමක් ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක් කියලා. ඉතින් ඒක ගම්වලත් තිබුණු දෙයක් රයිට්. ඒ නිසා අපි බලමු කතෝලික සභාවට තියෙන රෝමානු කතෝලික සභාවට තියෙන ආදායම් මාර්ග කොහොමද කියලා. දැන් මම ඉල්ලා සිටනවා මේ රටේ බෞද්ධ හින්දු ක්‍රිස්තියානි කතෝලික අය සොයා බලන්න රෝමානු කතෝලික සභාවට කොච්චර ධනයක් තියෙනවද කියලා. දැන් ලෝකේ ධනවත්ම සංවිධාන වලින් පළවෙනි ස්ථානයේ ඉන්නේ රෝමානු කතෝලික සභාව. එයාලට තියෙන ධනය කාටවත් මේ වෙනකන් නිශ්චය කරලා කියන්න බෑ. ඒකට හේතුව සතවර්ෂ ගණනාවක් පුරා රටයන් වලින් ලෙජිටිමේට් සහ ඉල්ලෙජිටිමේට් විදියට, ඒ කියන්නේ නීත්‍යානුකූල සහ අනීතික විදියට ගත්ත
හිතා ගන්න බැරි ධනයක් රෝමානු කතෝලික සභාවට තියෙනවා. ඒ වයින් තමයි ඔය පූජකවරු බොහොම ලස්සනට ලොකු ලොකු වාහනවල මන්දිර හදාගෙන දේවස්ථාන හදාගෙන වැඳෙන්නේ. රයිට්? මේ ක්‍රිස්තියානි සභාවල වල තියෙන මාළු ටැංකිය වගේ පුංචි පුංචි කඩනේ. රයිට්? පල්ලි ක්‍රිස්තියානි පල්ලියට තියෙන පුංචි පුංචි දේවස්ථාන. ඔය එකෙක් දෙන්නෙක්ට තමයි තියෙන්නේ ලොකු පල්ලියක්. නමුත් කතෝලික දේවස්ථාන කොහමද? ඒවට සල්ලි හැදුවේ කොහමද? දැන් ඔබතුමා දන්නවද ඔය රෝමේ වතිකානුවේ තියෙන බැසිලිකාව හැදුවේ කොහොමද කියලා? පීටර්ස් බැසිලිකාව. ඒක හදන්න සල්ලි ගත්තේ ඉන්ඩල්ජන්සස් නේද? අදණ්ඩන වරේ විකුණලා. ඒ කියන්නේ මම නොදන්න අයට මම මේක කියන්නම්. පව් කරපු අම්මලා තාත්තලා සහෝදර සහෝදරීන් පවුල් වලට රෝමානු කතෝලික සභාවෙන් කිව්වා ඒ අයව ස්වර්ගයට යවන්න පුළුවන් මෙච්චර මුදලක් සභාවට දෙනවා නම් මේ දේවස්ථානේ හදන්න පින් කරොත් එයාලගේ නමින් කියලා. ඉතින් මොකද කරේ මේ අහිංසකයෝ කෝටි ගණන් සල්ලි ධනෙ දුන්න කතෝලික සභාවට කතෝලික අය බොරු කියලා පූජකවරු පාප් වහන්සේ ඇතුළුව ඒ අයගේ ධනෙ අරගෙන තමන්ගේ පින් කැටට දානගම ඕන් ආත්මයක් ස්වර්ගයට දැන් පිටත් වුණා ඔබේ තාත්තා ස්වර්ගයට ගියා අම්මට ස්වර්ගයට ගියා කියලා බොරු කියලා කෝටි ගණන් වංචාවෙන් ධර්මයේ විකුණලා හදලා තමයි බැසිලිකාව හදාගත්තේ සහ එවැනි ධනෙ ඔබ ලබා ගත්තේ. ඒකට වඩා ධනෙ ඔබ එකෙන් උපයාගත්තා. ඒ විතරක් නෙමෙයි දැන් අපි ගත්තොත් එහෙම ඔබ කී දෙනෙක් ඉන්ක්විසිෂන් සරහා කතෝලික සභාව ධනෙ ලබා ගත්තාද? ඒ ඉන්ක්විසිෂන්ස් කියලා කියන්නේ තමන්ගේ දේව ධර්මයට විරුද්ධ ධර්මයක් කතා කරොත් අපි දන්න ඉතිහාසයේ ඔබ ප්‍රංශ පෘතුගීසි ස්පාඤ්ඤ ඉන්ක්විසිෂන්ස් ඒ කියන්නේ දඬුවම් දීම ටෝචර් රයිට් මිනිමැරීම හරහා ඒ විරුද්ධ මතදර අදහස් දරන විවිධ ධනවත්තු ගෙනල්ලා එයාලගේ දේව ධර්මයේ වැරදි හොයලා ඊට පස්සේ එයාලව ඉතා දැඩි කටු බෙරවල ගහලා රයිට් අර මට ඒක කියන්න බෑ කැතයි රයිට් ඒවවල ගහලා ඒ අය මරලා ඝාතනය කරලා ඔවුන්ගේ ධනය ඉඩකඩම් කතෝලික සභාවට රෝමානු කතෝලික සභාවට පවරගත්තට ඉතිහාසය දන්නේ නැද්ද? එතකොට මම අහනවා ඒව ගැන අධ්‍යයනය කරන්න. ඒ කරලා ඔවුන් කොතරම් ධනයක් ලබා ගත්තාද කියලා ඔබ අපිට කියන්න. කාඩිනල්තුමනි ඔබ කියන්න. ඉන්ක්විසිෂන් සරහා ඒ කාලේ තරහකාරයෙක් හිටියනම් සල්ලිකාරයෙක් හිටියනම් මිනිහව දේව ධර්ම ගැටලුවකට පටලවලා එයාව මරලා දඬුවම් දීලා මරලා ඊට පස්සේ එයාගේ ධනය සහ එයාගේ වස්තුව ගත්ත බවට ඉතිහාසයේ ලෝකේ ඕනතරම් සාධක තියෙනවා. මම කියන කතාවක් නෙමෙයි. ඒ නිසා මට නඩු දාන්න එන්න එපා. රයිට්? ඒව ගැන ඕන විශ්වවිද්‍යාලවල ඉතිහාසයේ පුරාවිද්‍යා සාධක ඕනතරම් ලියකියවිලි තියෙනවා. ඒව අධ්‍යයනය කළා කොච්චරක් ගත්තද? එකයි මම කියන්නේ නියම් සහ අනියම් මාර්ගයෙන් හදාගත්ත ලෝකෙ තියෙන කෝටිපතිම ලක්ෂපතිම ධනවත්ම ආයතනයේ කතෝලික සභාව. ඒ නිසා ඔබතුමාලට මේ ප්‍රශ්නයක් නැහැ. මොකද රෝමෙන් තව පරම්පරා ගානකට දෙන්න පුළුවන් සල්ලි ඔබතුමාලා ගාව ඇති. හැබැයි මේ ක්‍රිස්තියානි ගම්වල සේවය කරන පුංචි පාස්ටර්ලට එහෙම නැහැ. ඇදිලිවන්තය දෙන රුපියල් 100ෙන් තමයි ඒ අය ජීවත් වෙන්නේ. ඒ නිසා අනේ මේ මිනිස්සුන්ගේ බඩට ගහන්න එපා. රයිට්? ඒ මිනිස්සුත් ජීවත් වෙන්න ඕනේ. ඒ මිනිස්සුත් කරන්න ඕනේ. ඔය විදිහට තමයි අපේ හාමුදුරු ගොල්ලන් අපේ හාමුදුරුවරුන්ට ජීවත් වෙන්නේ දායකයන් දෙන සල්ලි වලින්. රයිට්? සල්ලිකාර හාමුදුරු කීප දෙනෙක් ඉන්නවා තමයි. ඒ වුණාට දුප්පත් වනවාසී විහාරවාසී හාමුදුරුවෝ මේ රටේ ඉන්නවා. ඒ අයටත් එයාලගේ ක්‍රමෙන් තමයි ඇදිලිවන්තයෝ දෙන සල්ලි වලින් තමයි ජීවත් වෙන්නේ. නිසා මේ කැත වැඩේ ඔබ වහන්සේ කරන්න එපා. ඒ නිසා රජයෙන් ඔබතුමා ඉල්ලා සිටියා නම් මේ අය ගැන සොයා බලන්න කියලා ඔබතුමාගේ ආයතනය තමයි පළවෙනිට මේක කරන්න ඕනේ. ඒකලා ඔබතුමා ඉතිහාසදල අධ්‍යයනය කරලා පෙන්නලා ඊට පස්සේ අපෙන් පටන් ගමු. අපි තරහක් නැහැ. ඊළඟට ඔබ කිව්වා අවසාන වශයෙන් මොනවාද? අපි පාස්ටර්ලා පිළිගන්නේ නැහැ කියලා. ලැජ්ජයි. රයිට්? අපේ ක්‍රිස්තියානි පාස්ටර්ලා ලැජ්ජ වෙන්න ඕනේ. ඒකට හේතුව අපේ ක්‍රිස්තියානි පාස්ටර්ලා ඉන්න සංවිධාන දෙකකුත් ඔබතුමාත් එක්ක කවුන්සිලේ වැඩ කරනවා. රයිට්? ඔබතුමාලගේ කතෝලික. එහෙනම් මං අහනවා ඉස්සලම ඔබතුමා ඒ අය ගැන මොකද්ද කියන්නේ? ඔබත් එක්ක කරන් කර වැඩ කරන ක්‍රිස්තියානි ඔය පාස්ටර්ලා කියන ඉන්න කණ්ඩායම් දෙකක් ඉන්නවා. මම නම් කියන්න කැමති නැහැ. ඒතකොට එයාලවත් එහෙනම් එළියට දානවද ඔබතුමා මේ කලිනටම? රයිට්? අපි ඔයාලත් එක්ක කිසි ගනුදෙනුවක් නැහැ කියලා. දෙවෙනි එක අපිට ඔබතුමාගේ තහවුරුවක් අවශ්‍ය නැහැ. රයිට්? පාප්තුමාගේවත් කාදිනතුමාගේවත් තහවුරුවක් අපිට අවශ්‍ය නැහැ. පිළිගන්නේ නැහැ කියන එක. අපි ඔබ වහන්සේව පිළිගන්නේ නැහැ. රයිට්? අපි බොහොම ගෞරවයෙන් කියන්නේ. අපි ඔබ වහන්සේව පිළිගන්නේ නැහැ අපේ නායකයා කියලා. ඔබතුමාගේ තහවුරුව ඕනේ. අපිට ඕනේ තහවුරුව දෙවියන් වහන්සේගෙන්. මතය 25:21 මෙහෙම කියනවා. ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට යහපත් වූ විශ්වාස වූ දාසය ඒ යහපත් ස්වල්ප දේ ගැන නුඹ විශ්වාස වූයේ බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමින් නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුළු යන්නයි ඔහුට කීවේ.
අපිට ඕනේ මෙච්චරයි. දෙවියන් වහන්සේ අපි පාස්ටර්ලා හැටියට අපි ඉඳලා සේවය කළා බැරලා ස්වර්ගයට යනකොට සේවකයෝ හැටියට මගේ ස්වාමීන් වහන්සේ කිව්වා නම් යේසුස් වහන්සේ කිව්වා නම් විශ්වාසවන්ත දාසය මගේ ප්‍රීතිය රැතුල්ලයන් කියලා මට ඒ ඇති. මට ඔබතුමාගේ තහවුරුවත් පාප් වහන්සේගේ තහවුරුවත් කතෝලික සභාවේ තහවුරුවත් අවශ්‍ය නැහැ. ඒවා බලාගෙන ආව නම් මම පාස්ටර් කෙනෙක්ට ඉන්නේ මං ගිහිල්ලා මට හොඳ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. මට හොඳ උගත්කමක් තියෙනවා. මම ගිහිල්ලා වෙන රස්සාවක් කරනවා. right? එහෙම අවශ්‍ය නැහැ. අපි මේ රස්සාවල් දාලා ඇවිල්ලා තියෙන සේවයට උන්වහන්සේගේ සේවය කරන්න අපිට එච්චරයි ඕනේ. ඒ වගේම අපි කියන්න ඕනේ අපි කතෝලිකයන්ට ආදරෙයි. කතෝලික ජන ප්‍රජාව අපේ ජන ප්‍රජාවේ අපේ සහෝදරයෝ කියලා අපි සලකනවා. ඒ වගේම කාදිනල්තුමාටත් අපි ආදරෙයි. ඔබතුමාටත් අපි ආදරෙයි. අපි ඔබතුමාට ද්වේෂ කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ. අපි ඔබතුමාටත් අපේ සතුරාට ප්‍රේම කරන්න කියලා කියලා තියෙන නිසා අපි කරනවා. අවදානෙන් ඉන්න අපි දැන් අවසානයකට එන නිසා. right? ඒ වගේම මම කැමති අවසාන වශයෙන් බයිබලයේ කොටසක් කියවලා මේකට අවසානයක් දෙන්න. මේක මම අරන් තියෙන්නේ එලිදරව් පොතේ 17 1 ඉඳලා 6 දක්වා. ඒ 17 එලිදරව් පොතේ 17 1 ඉඳලා 6 දක්වා මම නිකන් කියවන්නේ. මේක මේ කාටවත් මේ ව්‍යංගෙන් කියන්න හදන දෙයක් එහෙම නෙමෙයි. නමුත් මට හිතුණා මේක කියවලා අවසන් කරත් හොඳයි කාදිනල්තුමා මේ කරපු ප්‍රකාශයත් එක්ක නිකන් මට තේරුණා මේ දෙක නිකන් ළඟින් යනවා වගේ. ඒ නිසා බලමු. පාත්‍රා සත දැරූ දේවදූතයන් සත් දෙනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමග කතා කොට මෙහි එන්න බොහෝ ජල පිට හිදින මහත් වෛශ්‍යාවගේ විනිශ්චය නුඹට පෙන්වන්නෙමි. පොළවේ රජවරු ඈ සමග වෛශ්‍යාකම් කළෝය. පොළවේ වැසියෝද ඇගේ වෛශ්‍යාකම් නැමැති මුද්‍රික පානේ මත්තුනෝයයි කීවෝය. ඔහු ආත්මයන්ගේ ආනුභාවයෙන් මා කාන්තාරයකට මා ගෙන ගියේය. එවිට දේව අපහාස නාම වලින් පිරී සිටියා වූ හිස් සතක් හා අන්දසයක් ඇත්තා වූ රතු පාට මුර්ගෙකු පිට ස්ත්‍රියෙක් වාඩි ඉන්නවා දුටිමි. ස්ත්‍රියෙක් right? ඒ ස්ත්‍රී රත්නියල් සහ රතු පාට වස්ත්‍ර ඇඳ රනිල්ද අනර්ග ගල් සහ මුතු වලින්ද සැරසී සිටියාය. පිළිකුල් කම් වලින්ද ඇගේ වෛශ්‍යාකමේ අපවිත්‍රකම් වලින්ද පූර්ණ වූ රන් කුසලානක් ඇගේ අතේ තිබුණේය. ඇගේ නළල පිට රහසක්ය මහා බබිලෝනිය පොළවේ වෛශ්‍යාවන්ගේද පිළිකුල් කම් වලද මව්ය යන නාමයක් ලියා තිබුණේය. ඒ ස්ත්‍රී ශුද්ධවන්තයන්ගේද යේසුස් වහන්සේගේ වේද සාක්ෂිකයන්ගේද ලෙයින් මත් වී සිටනවා දුටිමි. දැන් මම මේක කාටවත් විරුද්ධව කියපු දෙයක් නෙමෙයි. මම මේක කියෙව්වේ මේ දූෂිත ආගමික සංස්ථාවල් ඉතිහාසෙදලා තිබුණා. මේ අය බයිබලයේ සැබෑ ඇදහිලිවන්තයන්ට එදත් මිනී මැරුවා. ජෝන් හස් ජෝන් වයික්ලිෆ් වගේ බොහෝ අයව ඝාතනය කළා, පුච්චලා මරලා අලු තේම්ස් ගනදිය පා කරලා. right? මේ වගේ දහස් ගණන් කිතුණු අයව මරපු ආයතනයක් තියෙනවා ඉතිහාසයේ. ඒ ලේවලින් ලේ බීපු ඉතිහාසයක් තියෙනවා. ලේ තවරිච්ච ඉතිහාසයක් තියෙනවා. සහ දේව අපහාස කරපු ආගමික සංස්ථාවක් ඉතිහාසයේ තියෙනවා. ඉතින් බයිබලයේ කියනවා ඒ සංස්ථාව දෙවියන් වහන්සේ නිර්වස්ත්‍ර කරලා ලැජ්ජා කරලා ඉතා මහත් දරුණු විනිශ්චයක් ඒ ආගමික ආයතනයට තියෙනවා කියලා බයිබලයේ කියනවා. දැන් මම මේක කාටවත් විරුද්ධව කියන එකක් නෙමෙයි, බයිබලයේ තිබ්බ එකක් තමයි මම මේ කියන්නේ. ඉතින් මම ඒ වගේම බයිබලයේ කියනවා මේ වෛශ්‍යාව බබිලෝනියෙන් පිටතට වරෙල්ලා කියලා දෙවියන් වහන්සේ සැබෑ ඇදලිවන්තයන්ට ආරාධනා කරනවා. ඉතින් ඒකත් එක්ක මම මගේ කතාව අවසන් කරනවා. කාදිනල්තුමාට මම මගේ ගෞරවචාර්ය පුදන කරන ගමන් ඔබතුමාට මම කිසිම අගෞරවයක් කරන්නේ නැහැ. නමුත් මට කියන්න තිබුණු කොටස මම කිව්වා කියන පවිත්‍ර හෘද සාක්ෂිය ඇතුව මම මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.